තෙරුවන් සරණයි. අදත් අපේ සුපුරුදු දහම් හමුවයි අප මේ පවත්වන්න සූදානම. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා සඳුදා දිනයක්. ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුව ආරම්භ කරන්නේ. හෝරා දෙකක විතර කාලයක් අපි මේ සඳහා වෙන් කරගෙන තිබෙනවා. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපේ කල්යාණ මිත්‍ර පිරිස අපි සියලු දෙනා මුණ ගැහෙන්නේ. සුපුරුදු විදියට හැම දෙනාම මේ වෙන විට දම් සභාවට දහම් හමුවට එකතු වී සිටිනවා. හැම දෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්වනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු හැම දෙනාම වෙනදා වගේම අපි පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගෙන්ම. අපි ඊටාම වටිනා උතුම් කටයුත්තක් මේ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යනු ලබන්නේ. ධම් සභාවක් දහම් හමුවක් පවත්වාගෙන යනවා. මේ ධර්ම සාකච්ඡාව, මේ ධර්ම විවරණය මූලික වශයෙන්ම අපි මේට සහ සම්බන්ධ වෙන අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිසත් අපි යන මේ මාර්ගය වඩා පහසුවෙන්, වඩා හොඳින්, වඩා ඉක්මනින් ඉදිරියට යාම සඳහා උපකාරක ධර්මයක්, උපකාරක කටයුත්තක් විදිහටයි අපි මේ ධම් සභාව පවත්වන්නේ. ඉතින් අපි මේ ධර්ම විවරණය තුලින් ධර්මාවබෝධය ඇති කරගෙන ධම්මානුධම්ම පටිපදාවට පැමිණීමටයි මේ අප උත්සාහ කරන්නේ. මේ ධර්ම විවරණේ යම් කෙනෙක් ශ්‍රවණය කළොත්, ඇසුවොත් පසු කාලයක හෝ ඒ අයත් මේන් යම් කිසි දහම් මගට එන්න අත්වලක් කරගනීවි. ඒ කරුණාවත් අපි හිතවල ඇති කරගෙන අපටත් සෙසු අයටත් යහපතක් වීමේ, යහපතක් කිරීමේ බලාපොරොත්තුවෙන් කරුණා මෛත්‍රී සිතින් කරන උතුම් කටයුත්තක් මේ ධම් සභාව. අපි මාතෘකා රසක් ඔස්සේ මේ ධම් සභාව පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. ඒ මාතෘකානුගතව කළ සියලු සාකච්ඡා අපි සංරක්ෂණය කරලා සියලු දෙනාටම ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයට අන්තර්ජාලගත කරලා තිබෙනවා. නිවෙන මග නමින් YouTube channel එකක් සකස් කරලා අපේ මේ කල්යාණ මිත්‍රයන්. ඒක නිසා පුළුවන් හැම දිනාටම ඒ හඳුන්වා දීලා ඒ මාතෘකා අනුව වෙන්වෙන්ව අපි ඒ ධර්ම කරුණු නැත්නම් දේශනා ගොනු කරලා තිබෙනවා. ඉතින් ඒව ශ්‍රවණය කරන්න, යොමු කරන්න කල්යාණ මිත්‍රත්වයෙන්. ඒක අපේ ජීවිතේ තවත් කෙනෙකුට අපිට දෙන්න පුළුවන් ලොකු ආධ්‍යාත්මික පැත්තෙන් ලොකුම උදව්ව. මේ ධර්ම මාර්ගය පුළුවන් තරම් එලිපෙහෙලි කරලා දීම. ඉතින් සමහර විට මේ අවස්ථාව, අපි මේ ධර්ම සාකච්ඡාව කරන අවස්ථාව සමහර ඇත්තන්ට මේකට සහභාගී විය හැකි අවස්ථාව නොවන්න පුළුවන්. වේලාවේ වෙනස්කම්, රැකී ආරක්ෂාවලදී සිටීම ආදී නොඑක් හේතු නිසා
ඉතින් එහෙම නැත්තන්ට පුළුවන් Tamante ඉඩකඩ තියෙන වෙලාව යොදාගෙන මේවා භාගත කරගෙන ශ්‍රවණය කරන්න. ඒක නිසා මේ වගේ හඳුන්වා දීලා හුරු පුරුදු කරන එක හුඟක් හොඳයි. කල්යාණ මිත්‍රත්වයෙන් අපිට කළ හැකි දේ පමණයි. ඉතින් මේ වගේ උතුම් කටයුත්තක් අපි මේ කරගෙන යන්නේ. අපි හුඟක් මාතෘකා තියාගෙන මේ ධර්ම මාර්ගයට අත්‍යවශ්‍ය කරුණු ධර්ම කරුණු පිළිබඳ හුඟක් දේ සාකච්ඡා කරලා තිබෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ මේ සියලු ධර්ම අවබෝධයන්, මේ දහම් දැනුම, මේ පුහුණුව අපි පාවිච්චි කරන තැනකට, භාවිතා කරන තැනකට අපි එනවා. ඉතින් ඒ තමයි මේ ගත කරන ජීවිතය තුළම මේ දහම් දැනුම, මේ පුහුණුව භාවිතා කරලා නිකලෙස්ව ජීවත් වීම. ඒක තමයි ප්‍රධාන කියන වචනයෙන් අදහස් කරන්නේ. එහෙම නැත්නම් අපි මේ සාකච්ඡා මාලාවට ඊයේ ඉඳලා පෙරේද ඉඳලා අපි ආරම්භ කර සාකච්ඡා මාලාවට අපි නම තියලා තියෙන්නේ අනිශ්චිත විහරණය කියලා. ඒක ප්‍රධාන සූත්‍රයේදීත් බුදු පියාණන් වහන්සේ එසේම දේශනා කරලා තිබෙනවා. මේ ප්‍රධාන අංග වලින් අප කරන්නේ අනිශ්චිත විහරණය පවත්වා ගැනීම කියලා. අනිශ්චිත විහරණය කියන එක අපිට ප්‍රකටව හමුවන්නේ මහා සතිපට්ඨාන දේශනාවේ හැම කමඨහනක්ම අග අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියලා හරි කේන්ද්‍රීය පාඩයක්, නැත්නම් මේ නිවන හකුලවා දක්වන පාඩයක් අපිට සඳහන් වෙනවා. නිවන් සාක්ෂාත් කර කෙනෙක්, නිවුණු සැනසුණු කෙනෙක් කියලා කියන්නේ තැනැත්තාගේ ජීවිතයේ අනිශ්චිත විහරණයක් තියෙන. ඒක උපමාවකින් කිව්වොත් අර බුදු පියාණන් වහන්සේ නිතරම ඉදිරිපත් කරන උපමාව තමයි මේ වාරි පොක්කර පත්තේව. ඒ කියන්නේ පොක්කර පත්ත කියන්නේ පාලි භාෂාවෙන් නිලුම් කොළේට. වාරි කියන්නේ ජලයට. එතකොට නිලුම් කොළේ ජලය තියෙනවා. නිලුම් කොළේ මත ජල බිඳු වැටිලා තියෙනවා. එහෙත් ඒ ජල බිඳු නිලුම් කොළේ මත පවතින නමුත් නොගෑවී පවතින ලක්ෂණයක් පෙන්වනවා. මේක මේ සබා දහමේ එක්තරා සංසිද්ධියක්. උන්වහන්සේ ඒ උපමාව නිතරම ගන්නවා. මේ දේශනා මාලාවේ තෝරාගෙන තියෙන අපේ චාමින් මහත්මිය තෝරාගෙන තියෙන පින්තූරයක්, එවැනි පින්තූරයක් මම දැක්ක තෝරාගෙන ඒ දේශනා ඇතුළත් කරද්දී පින්තූරේ මුහුණත් පින්තූරේ හැටියට දාලා ඒක සකස් කරලා තියෙනවා. ඒක හරියටම ගැලපෙනවා අපේ මේ සාකච්ඡාවට. එතකොට මේ අනිශ්චිත කියන්නේ මේ නොගෑවි ඉන්නවා, සරලව කිව්වොත්. තවත් ටිකක් ගැඹුරෙන් කිව්වොත් අකම්පිත, අකුප්පා, අනිශ්චිත මේ වචන තමයි බුදු පියාණන් වහන්සේ යොදලා තියෙන්නේ. අකුප්පා චේතෝ විමුක්ති අනිශ්චිතෝච විහෙරති. ඔය වගේ වචන. ඒ කියන්නේ මේ ලෝකේ අපි ජීවත් වෙනවා. මේ අපි දන්නවා අපේ වෙනසක් නැහැ. අපේ ශරීරය එහෙමමයි. අපි නිවන් දුටුවා කියලා අපේ ශරීරයේ මුකුත් 아무තු වෙනසක් වෙන්නේ නැහැ. ඒ සතර මහා භූත වලින් සකස් වුණු ශරීරය අපිට හැමම තියෙනවා. ඒකේ 아무තු ප්‍රාතිහාර්යයක් වෙන්නෙත් නැහැ. ඒක එහෙමම හතර මහා භූත ගෙවි දි รา පත් වෙමින් එහෙමමත් යනවා. එතකොට දැන් අපි ඒ කලින් නම් ඒ ශරීරයේ ගෙවි යෑම, ජරා ව්‍යාධි විපරිණාම තත්වයන්ටපත් වීම පිළිබඳව කිසියම් නිශ්චිත ගතියක්, ඒ ස්වභාවය එක්ක ගෑවෙන ගතියක්, බැඳෙන ගතියක් නැත්තම්
කම්පණය වෙන ගතියක්, උපාදාන වෙන ගතියක් තිබුණා. නමුත් ඒ ශරීරයේ එහෙමම තියෙනවා, ශරීරයේ ඒ ස්වභාවයනොත් එහෙමම තියෙනවා. නමුත් දැන් වෙනස තියෙන්නේ දැන් මේකේ නිශ්චිත වෙන්නේ නැහැ, ගෑවෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේකෙන් කම්පා වෙන්නේ නැහැ. මේක පිළිබඳ උපාදානයක් නැහැ. උපාදාන කියන වචනේ උගාක්ම තනි පරිවර්තනය කරලා තියෙන්නේ දැඩිව අල්ලා ගන්නවා කියලා. නමුත් වර්ධවා ගැනීම තණ්හා මාන දිට්ඨි වශයෙන් එහෙම නැත්නම් ඇලීම් ගැටීම් මුලාවීම් කියන තුනේම එකතුව උපාදාන කියලා කියන්නේ. ඒකයි නචකින්චි උපාදීයති. කිසිම ආකාරයෙන් උපාදාන කිරීමක් නැත. කිසිදු කිංචි උපාදීයති න කිසිදු ආකාරයේ උපාදාන කිරීමක් නොවේ. එහෙම පුළුවන් වෙන්නේ මේකේ යථා ස්වභාවය අපි අවබෝධ කරගත්තම, තේරුම් ගත්තමයි. එතකන් අපිට ඒ අවබෝධය, ඒ තේරුම් ගැනීම නැති තාක් යම් ප්‍රමාණයකට නිශ්චිත බවක්, ගෑවෙන ගතියක්, ප්‍රකම්පණය වෙන ගතියක්, සැලෙන ගතියක්, චංචල වෙන ගතියක් තියෙනවා. නමුත් මේ අවබෝධය එන්න මේකේ යථා ස්වභාවය මේකයි කියන අවබෝධය ඇති වෙන්න මේ පුළුවන්කම ඇති වෙනවා ඔය අනිශ්චිත විහරණයට එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අනිශ්චිත විහරණය තමයි මේ අපි මේ ප්‍රධාන කියන ප්‍රධාන අංග. මේ අනිශ්චිත විහරණය පවත්වා ගැනීම කොයි විදිහටද අපි කරන්නේ? අපිට ඒ සඳහා දැනුම තියෙනවා. දැන් වණ අහලා තියෙනවා, ධර්ම අවබෝධය සෑහෙන ප්‍රමාණයකින් තියෙනවා. පුහුණුවත් අපි අකණ්ඩව කරගෙන යනවා. ඉතින් අන්න එතන කොහොමද අපි මේක පවත්වාගෙන යන්නේ කියන කාරණේ. ඒකයි මේ සාකච්ඡා මාලාවෙන් අපි උත්සාහ කරන්නේ. මේ අනිශ්චිත විහරණය තමයි මේදී අපි ඉදිරියට ගන්න. මෙහිදී අපි ප්‍රධාන අංග සාකච්ඡා කරන්න යොමු වුණා, විශේෂයෙන් බුද්ධ දේශනා පදනම් කරගෙන. එතකොට මේ ප්‍රසිද්ධ සතර සම්මප්පදාන මේ දැඩිව පවත්වාගෙන යනු ලබන කාරණා හතරක්, සිහි නුවණින් වීර්යයෙන් යුතුව හැම මොහොතකම පවත්වාගෙන යනු ලබන කාරණා හතරක් මේකෙන් අදහස් කරන්නේ. ඉතින් මේ හතර බුදු පියාණන් වහන්සේ නොඑක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. උන්වහන්සේගේ දේශනා රාශියක මේ ප්‍රධාන අංග දේශනා කරලා තියෙනවා. ඒවා විස්තර වශයෙන් පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒවට උදාහරණත් අරගෙන. ඉතින් අර ප්‍රධානී අංග හතර සරලව කිව්වොත් වාක්‍ය හතරකින් වගේ දේශනා කරලා තියෙනවා. චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදානානි කතමානි චත්තාරි කියලා. මනාව සිහිනුවන වීර්ය පැවැත්වීම වර්තමාන මොහොතේ සතර ආකාරයකින් වෙන්න ඕනේ කියලා. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඔය පළවෙනි අංශය. අපි ඒක කලින් සාකච්ඡාවේදී තේරුම් කරගත්ත අපේ ජීවිත අත්දැකීම් වලට සම්බන්ධ කරගෙන අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන නූපන් තමන් තුල දැනට එහෙම අකුසල තත්වයන්, පාපී අකුසල තත්වයන් නැහැ. නමුත් උපදින්න ඇති වෙන්න එවැනි පාපී අකුසල තත්වයන්ට භාජන වෙන්න නැත්නම් එවැනි අකුසල මානසිකත්වයන් ඇති වෙන්න, පාපී ක්‍රියාවන්ට නැඹුරු වෙන්න ඉඩක් වටපිටාවක් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒක තියෙනවා. අපි ඒක උපමාවකින් කිව්වා එදා මේ 100% ඇක්සිඩන්ට් වෙන්න විවෘත වෙච්ච මහ පාරක් වගේ කියලා.
සෙනග යනවා එනවා, වාහන යනවා එනවා. ඉතින් নানা ආකාර අය තමයි පාරේ යන්නේ. අපි යන පැත්තටත් යනවා, ප්‍රතිවිරුද්ධ දිශාවටත් යනවා. වාහන පැදවීමත් එහෙමයි. ඒ සමහරු පුරුදු පුහුණු වෙච්ච හොඳට අයත් යනවා, නොපුහුණු වෙච්ච අයත් යනවා, ලයිසන් නැති අයත් යනවා, නැති අයත් යනවා. වාහන පදවන. ඉතින් විවිධ මානසිකත්ව වලින් වාහන පදවගෙන යනවා. විවිධ මානසිකත්ව වලින් පාරේ යනවා. ඒ අතර පාරේ තවත් නොඑක් දේවලුත් කෙරෙනවා. පාර ගත්තම ඉතින් සමහරු පාරයිනේ බඩු විකුණනවා, ඒවා මේවා කරන. සමහරු පාරවල උද්ඝෝෂණ කරනවා. සමහරු පාරට කුණු දානවා. මේ වගේ පාර කියන එක හරීම සක්‍රීය, සංකීර්ණ, ඕනෑම දෙයක් සිදු වෙන්න ඕනෑම මොහොතක ඉඩ තියෙන විශේෂ තැනක්. ඒකයි මම මේ උපමාව තෝරගත්තේ. අපි ජීවත් වෙන ජීවන වටපිටාව ඔන්න ඔය වගේ එකක්. මේ පාරේ ඕනම වෙලාව ඕනම දෙයක් වෙන්න පුළුවන්. පාර පාවිච්චි කරන්නේ නැත්තේ මොකටද කියලා හිත කියන්න බෑ. සමහර මේ මිනිස්සු හැම දෙයකම පාර භාවිතා කරනවා. සාමාන්‍යයෙන් නම් සම්මත මේක ගමන් බිමන් යන්න කියලා. ඒ වුණාට මිනිස්සු පාරවල් වල කරන දේවල් බැලුවොත් නොකරන දෙයක් නැතුව ඇති කියලා හිතෙනවා. ඒ තරම්ම පාර මාර්ගය කියන එක හරි සංකීර්ණයි. සජීවී සංකීර්ණයි. ඒ වගේ අපේ ජීවන වටපිටාව තුල කොයි මොහොතේ, වර්තමාන මොහොතේ කුමන දෙයක් කුමන ආකාරයෙන් සිදු වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒකයි මම කිව්වේ මේක 100% ඇක්සිඩන්ට් වලට විවෘත වෙච්ච මහ පාරක් වගේ කියලා. ඉතින් ඒක තමයි මේ නූපන් අකුසලයේ උපදවන්න ඉපදෙන්න හේතු වෙන වටපිටාවක අපි මේකෙන් කියවෙන්නේ අපි අකුසල් උපදවනවා කියන එක නෙමෙයි. ඒකට නැඹුරු වෙනවා කියන එක නෙමෙයි. දැන් අපි අකුසල් පාප කියන ඒවා හොඳට දන්නවා. ඒවයි ආදීනවත් දන්නවා. ඒවා දැන් අපි උපද්දන්නේ නැහැ. නමුත් මේ පදානය තුළ මේ නිවීම සැනසීම පවත්වාගෙන යෑමේදී අපි හොඳට මනස සිහිනුවණින් ඉන්න අවශ්‍යයි. අපි ඉන්නේ වෙනි සංකීර්ණ වටපිටාවක්. ඕනම වෙලාවක අකුසල් සිතක් පහළ වෙන්න අවශ්‍ය හේතු සාධක මතුවෙන් පාපී ක්‍රියාවකට නැඹුරු වෙන්න පුළුවන් වටපිටාවක අපි ජීවත් වෙනවා. එහෙම නැති වටපිටාවක් හොයන්න බෑ. කොහෙවත්. එහෙම එකක් අපි හොයන්න ගියොත් ඒක නිකන් වෙහෙස කර කවදාවත් එහෙම තැනක් හොයන්න බැරි වටපිටාවක්. ඉතින් එහෙම සමහර අය එහෙම උත්සාහ කළත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ එවැනි සිදුවීම් ගොඩක් තියෙනවා. අපිට හමු වෙන. ඉතින් ඒක කෙනෙක් අපි දන්න ඔය මේ සතර මහා භූත අවසන් වෙන තැන කොහෙද කියලා හොයන්න ගිහිල්ලා. මේ ගිහිල්ලා තියෙන්නේ සතර මහා භූත කට්ටලෙත් එක්ක. දැන් තමන්ගේ ශරීරයේ සතර මහා භූතනේ. දැන් මේ සතර මහා භූත හරි කරදරයක්. පඨවි ආපෝ ආයෝ තේජෝ මේක අනිත්‍යය අනාත්මයි අපිට ඕන හැටියට පවත්වා ගන්න බෑ. මේක ලෙඩ වෙනවා. ජරා ජීර්ණ වෙනවා. මරණයටපත් වෙනවා. ඒක නිසා මේ කත්ත ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ හතර මහා භූත ඉතිරි නැතුව අවසන් වෙන තැන කොතනද කියලා හොයන්න ගියා. ඇයි ඒ ගියේ? මේක වාදයක්, මේක කරදරයක්, මේක දුකක්. මේකෙන් ගැලවෙන ක්‍රමය හොයාගෙන ගියා. ඉතින් ඒකේ හොයන්නේ යන කෙනා යන්නේ සතර මහා භූත කට්ටලේ අරගෙන. ඉතින් ඒක කෙලවර හොයන්නේ කොහොමද? යන්නේ යන තැන මේක අරන් යනවා නම් මේක නිමා කරන්න තැනක් නැහැ. එහෙම කෙලවර කරන්න තැනක් හොයාගන්න බෑනේ.
යන හැමතැනම තියෙනවා. ඇයි මේක අරගෙන නියන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නිසා පෙන්වුවා ඔය ප්‍රශ්නෙත් ඇරදී ඔය අදහසත් විකාර අදහසක් එහෙම නෙමෙයි. මේ සතර මහා භූත අපේ ශරීරයේ කොහෙ ගියත් අපි ඕක අරගෙන නියන්නේ. වටපිටාවේ සතර මහා භූත තියෙනවා. ඉතින් ඒව ඕනම වෙලාවක ඕනෑම තත්වයකටපත් වෙන්න පුළුවන්. මේක තේරුම් අරන් හිටියොත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔය සතර මහා භූත පිළිබඳව ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ඉඩ තියෙනවා. මේක ඉතිරි නැතුව අවසන් වෙන තැනක් නෙමෙයි හොයන්න ඕන. කොහොමද මම පදහණිය තුල ඉන්නේ? මේක එක්ක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඉතින් ඒ සඳහායි බුදු පියාණන් වහන්සේ මනා ප්‍රතිපදාවක් දේශනා කළේ. විශේෂයෙන් සිහිනුවන වීර්යය ඇතුව වර්තමාන මොහොතේ ජීවත් වීම. ඒ විදිහට ඔය රූප ධර්ම පැත්ත සමහරු නාම ධර්ම පැත්තෙත් ඔය දෙයම කරා. නාම ධර්ම ඇති වෙනවනේ මනසේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන්. ඉතින් මේක හරි කරදරයක්. මේ නාම ධර්ම ඉතිරි නැතිව අවසන් කරන්න ඕන කියලා. කොහොමද කියලා බැලුවා. අර සතර මහා භූත ඉතිරි නැතිව අවසන් කරන්න ගියා වගේ නාම ධර්මත් ඉතිරි නැතිව අවසන් කරන්න සමහර උත්සාහ කෙරුවා. මේවටත් උපදෙස් දීපු අය හිටියා. සමහර අය කිව්වා දැන් මේගොල්ලෝ මේ නාම ධර්ම ඇති වෙන විදිය හොයාගත්තා. කොහොමද කියලා. චක්කු විඥානය ඇති වෙන හැටි හොයාගත්තා. ඉතින් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන එක බුදු පියාණන් වහන්සේ විතරක් හොයාගත්ත එකක් නෙවෙයි. ඒක බොහෝ අය හොයාගත්තා. මොකද ඒක ස්වභාවික සංසිද්ධියක් නේ. මේ තේරුම් ගත්ත මේ චක්කු විඥානය ඇති වෙන ඔන්න නාම ධර්මයි. චක්කු සම්පස්සේ වෙනවා. ඔන්න රූප ආදී රූප ශබ්ද ආදී ඉන්ද්‍රිය ආරම්මන හිතට වදිනවා. පස්ස වෙනවා. ඉතින් පස්ස වුණාම වේදනාව එනවා. විඳීම සිද්ධ වෙනවා. ඉතින් විඳීම ආපුවම හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එතකොට චේතනා එනවා. ඔය ටික හඳුනාගත්තා මේගොල්ලෝ. විශේෂයෙන් ශ්‍රමණ සම්ප්‍රදායේ ඉඳපු අය මේ ඇතුළත පරිේශණේ ගැඹුරට කරලා තිබුණා. ඒක නිසා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේටත් මේ ගමන යන්න බොහොම පහසු වුණා. ඒගොල්ලෝ ඇතුළත පරිේශණේ ගොඩාක් දුරට කරලා තිබුණා. ශ්‍රමණ සම්ප්‍රදායයි. ඉතින් ගිහිල්ලා මේගොල්ලෝ කල්පනා කරා මේක තමයි මේ නාම ධර්ම ටික තමයි ප්‍රශ්නේ. මේ දුක එන්නේ මේ ප්‍රශ්නේ එන්නේ ඒකේ. එහෙනම් මේක කොහොම හරි වහන්න ඕන මේක නතර කරන්න. දැන් මොකද කරන්නේ? ඉතින් ඒගොල්ලෝ දැඩි සමත ක්‍රම පාවිච්චි කරා සමනවරු මේ ඇහින් රූප බලන්නේ නැහැ. බලන්න නැතුව ඉන්නවා ඉතින් පුළුවන් තරම්. බැලුවොත් නේ චක්කු විඥානේ පහළ වෙලා චක්කු සම්පස්ස වෙලා චක්කු සම්පස්සජා වේදනාව ඇවිල්ලා සංඥාව ඇවිල්ලා සංකාරයට ගිහිල්ලා විඥානය අපිරිසිදු වෙලා මේ ටික ඔක්කොම වෙන්නේ කියලා ඒගොල්ලෝ හොයාගෙන තිබුණා. ඒගොල්ලෝ යෝජනා කරා එහෙනම් අපි ඇහැ වහමු. චක්කුණා රූපං නපස්සති. ඇහෙන් රූප නොබලින්දිමු. කන වහමු. සෝතේන සද්දං න සුනාති. කනේ ශබ්ද නාහින්දිමු. නාසයෙන් ගඳ සුවඳ නොවින්ද, දිවෙන් රස නොවින්ද, කයින් පහස නොවින්ද ඉඳිමු. මනසෙන් විවිධ විවිධ දේවල්ට යොමු කරන්නේ නැතුව ඉඳිමු. එකම ඒක අලම්බන වෙලා එක දෙයකට යොමු කරගෙන ඉඳිමු. ඔන්න ශ්‍රමණවරු තෝරාගත්ත වැඩපිළිවෙල. මේකත් මොකටද? මේ වැඩේට මේ ප්‍රශ්නේ මේ ක්ලේශය උපද්දනයක වළක්වන්න මේ හැම පැත්තෙම උත්සාහ කරලා තියෙනවා. ඒකට මේවා අපේ අවමානයට ලක් කරන්න හොඳ නැහැ. මොකද මේවා යම් මේ ආරි ප්‍රතිපදාවේ යම් දුරක් ආපු අය මේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් මේ ප්‍රතිපදාවට තමයි ගිහිල්ලා බැලුවා උත්සාහ කළා මේක කරන්න පුළුවන්. කරන්න පුළුවන් නමුත් ප්‍රතිඵලය සාර්ථකයි.
ඒක නිසා මේ දැඩි සමත ක්‍රම අතහැරලා ඊට වඩා වෙනස් විදියට මේ සති ප ဋ ාණේ ඉගෙනනවා. සිහිය වර්තමාන මොහොතේ අතර මහා භූත පිළිබඳව සිහියෙන් ඉන්න. නාම ධර්ම පිළිබඳ සිහියෙන් ඉන්න. සිහි නුවණ පවත්වන්න, මේවායේ ස්වභාවය අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඒවා ක්‍රියාත්මක වෙද්දී කෙලෙස් හදන්න නැතුව, හිත අපිරිසිදු කරගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න, පුහුණු වෙන්න. පුළුවන්. එහෙම කරන්න. එතෙන්දි තේරුණා සාර්ථකයි. ප්‍රතිඵලය. ඒක තමයි මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා පළමු වතාවටම උන්වහන්සේ අපිට මේ වැඩපිළිවෙල හඳුන්වා දුන්නා. මේ අන්තවලට නොගිහින් මේ අන්ත තමයි ඔය මේ වයින් දුරස් වෙන්න මේවත් එක්ක කරන පොර බැදිල්. හතර මහා භූතත් ඒ කියන්නේ රූප ධර්මයි නාම ධර්මයි එක්ක කරන පොර බැදිල්. නෑ. ඒවට එහෙමම ඒවට අදාළ ආකාරයට පවතී. ඒවා ඇති වෙයි, පවතී, නැති වෙයි. කමක් නෑ. අපි ඒවට එහෙමම ඉඩ දීලා ඉන්නේ. ඒක තමයි කිව්වේ 100% ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් සංකීර්ණ මහා මාර්ගයක් වගේ. හරියට ඒක කිසිම මේ තවත් මේක සංකීර්ණ කෙරුවොත් මේ පාර රියදුරෝ මාර්ග නීති පිළිපදින්නේ නැති පාරක් කියලා අපි හිතමු. මගියෝ පදික නැත්තම් පයින් යන්නන්ට අදාළ මාර්ග නීති පිළිපදින්නේ නැති පාරක්. එහෙම ඒවා තියෙනවා. එහෙම පාරවල් තියෙනවා. මම එහෙම පාරක් දැකලා තියෙනවා. මම ඉන්දියාවේ ගිය වෙලාවේ එහෙම මාර්ගයක අපි ගියා. කවුරුවක්වත් මේ මාර්ග නීති පිළිපදින්නේ නැහැ. 100%ක්ම නෑ වගේ කියලා හිතෙන්නේ. පදිකේ පයින් යන අයත් නැහැ. ඉතින් මේ පාරේ යනවා ඔක්කොමලා. හැබැයි හරිම සංකීර්ණයි. හරිම සංකීර්ණයි. ඉතින් හොඳටම කෙලෙස් ඇති වෙන්න වටපිටාවක් ඒක. ඒ අතර පාරේ නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරීනුත් ඉන්න. ඒගොල්ලෝ වෙන වැඩක්. මේ වැඩේ කරනවා නෙමෙයි. එතකොට හිතා ගන්න පුළුවන් කොයිතරම් මේ පාරේ යන කෙනෙක් මොනතරම් ඉවසීමකින්, මොනතරම් සිහියකින්, මොනතරම් ප්‍රඥාවකින් මේ පාරේ ගමන් කළ යුතුද කියලා. අන්න ඒ වගේ මේ ජීවන වටපිටාව. ඒ වගේ. හරිම සංකීර්ණයි. හරිම කෙලෙස් උපදවන සුළුයි. පීඩාකාරී. ඉතින් දැන් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි මේ කෙලෙස් උපදවන සුළු මේ පීඩාකාරී මේ සංකීර්ණ ජීවන වටපිටාවේ ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් ධර්මාවබෝධයක් සහ ශික්ෂණයක් අපි ලබාගෙන තියෙනවා. ඉතින් දැන් අපි අපේ ජීවන පැත්තෙන්, ජීවිතයේ පැත්තෙන් අපි ටිකක් බලනවා මේ වගේ මේ සංකීර්ණ කෙලෙස් උපදවන සුළු ජීවන වටපිටාවය තුල කොහොමද මේ ධර්මාවබෝධයයි මේ පුහුණුවයි දෙක තියාගෙන මරණය දක්වා ජීවත් වෙන්නේ. ඉතින් මරණය දක්වා කිව්වමත් ඒකටත් කාලඡේදයක්, කාල පරිච්ඡේදයක් ගණනය කරන්න බෑ. තව මොහොතකින් මැරෙන්නත් පුළුවන්. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ වර්තමාන මොහොතේ මේ සංකීර්ණ කෙලෙස් උපදවන සුළු ජීවන වටපිටාව තුළ වර්තමාන මොහොතේ සිහිනුවණින් වීර්යයෙන් යුතුව කෙලෙස් උපදවා ගන්නේ නැතුව ජීවත් වෙන්න. ඒක තමයි මේ ප්‍රධාන කියලා කියන්නේ. ඉතින් ඊට අදාළව ඔය මූලික සතර සම්මප්පදානය බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි ඊයේ පෙරේද කලින් සාකච්ඡාවේදී එක කොටසකට අවධානය යොමු කළා.
අද අපි දෙවනි පදානියංගයට හිත යොමු කරමු. දෙවනි පදානියංගයේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ. uppannānaṁ කියන්නේ හටගත් කියන එක. හටගත් පාපී අකුසල තත්ත්වයන් පහානාය දුරු කිරීම සඳහා චන්දං ජනේති හිතේ කැමැත්ත ජනනය කරගන්න කැමැත්ත ඇති කර ගැනීම වායමති ඒ සඳහා වෑයම් කිරීම විරියං ආරභති වීරිය පටන් ගැනීම චිත්තං පග්ගණ්හාති හිත දැඩි කර ගැනීම තුලින් පදහති පදානය කර ඒක දුරු කරනවා. එතකොට අපි මේක ටිකක් තේරුම් ගන්න බලමු අද සාකච්ඡාව තුළ. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammā. හටගත් පාපී අකුසල තත්ත්වයන්. එතකොට දැන් හටගත් පාපී අකුසල තත්ත්වයන් තමා තුල වෙන්න පුළුවන් පරිබාහිරේ වෙන්නත් පුළුවන්. එතකොට අපි මෙතෙන්දී බලන්න වෙනවා මේ uppannānaṁ කියන වචනෙන් කියවෙන මේ හටගත් උපන් පාපී අකුසල తත්වය මා තුලද නැත්නම් මගේ මේ ජීවන වටපිටාවේද දෙපැත්තම වෙන්න පුළුවන්. අපි ඉස්සර වෙලා බලමු ජීවන වටපිටාව. අපි ජීවත් වෙන වටපිටාවේ නොයෙක් පාපී අකුසල තත්ත්වයන් පවතිනවා. අපේ හැට පේනවා මිනිස්සු වැරදි වැඩ කරනවා, පව් කරනවා, අකුසල් කරනවා, හිංසා පීඩා කරනවා. නොයෙක් විදිහේ පාප අකුසල ගණයට අයිති පීඩාකාරී. පාප කියන්නේ පෙළන අර්ථයෙන්නේ. පීඩාකාරී කය මනස පෙළන පරිසරය අයහපත් තත්ත්වයට පත් කරන නොයෙක් විදිහේ මේ ක්‍රියාකාරකම් කරනවා අපිට පේනවා. මනස අපේ ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට දිවට කයට දැනෙනවා, අපේ මනසට වැටහෙනවා. අකුසල ක්‍රියා, අකුසල වචන, අකුසල සිතුවිලි, අකුසල නොයෙක් විදිහේ ක්‍රියාකාරකම් අපිට ඉන්ද්‍රිය ගෝචර වෙනවා, අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා. එතකොට පහානාය මෙන්න මේවා දුරු කිරීම සඳහා, ඒ කියන්නේ පරිබාහිරේ අපි මේ ගන්නේ චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහ. නිවන් දුටු පුද්ගලයෙකුට තමා වශයෙන් නිවුණු සැනසුණු පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ වටපිටාවේ අපිත් එක්ක ජීවත් වෙන අනිත් අය කරන කියන අයහපත් දේවල්, පාපක අකුසල ධම්මා, පාපී අකුසල දේවල් මේ දුරු කරන්න පහානාය යම්කිසි වෑයමක්, විරියක්, පදානයක් කරන්න පුළුවන්. ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් කරන වැඩක්. නමුත් පරිස්සමෙන් කරන්න වෙනවා. මොකද පරිස්සමෙන් නොකරොත් මේ පාපක අකුසල తත්වය අපි තුල ඇති වෙනවා. දැන් අපි ඔතෙන්දී අභ්‍යන්තරයට හැරෙනවා. අභ්‍යන්තරේ මේවා නිසා පාපී අකුසල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැනටමත් ඇති වෙලා තියෙන්නත් පුළුවන්. දැන් මේක මෙතෙන්දි මම විශේෂ කාරණයක් මතක් කරන්න ඕන. අපි සමහර වෙලාවට දැන් අපි කියනවා මේ දැනටමත් අපේ හිතවල හටගත්ත පව් අකුසල් තියෙනවා කියලා. ඕක අපේ ධර්මයේ මේ අනුසය කියලා කාරණයක් උගන්වනවා.
අනුසය කියන එකට හුඟක් වෙලාවට අපේ අර්ථකථනය දීලා තියෙන්නේ. යටපත් වෙලා තියෙන සැඟවිලා තියෙන කෙලෙස් කියලා. ඉතින් ඒක අපි මුලදී අපි ඔව් එහෙමයි කියලා පිළි අරගෙන අපි ඒක ඒ විදිහට සාකච්ඡාත් කරා. ඉතින් මේ යටපත් වෙලා තියෙන සැඟවිලා තියෙන අපි තුල තියෙන දැනටමත් හටගත් පාපක අකුසල ධර්ම මොනවාද? පාපක తත්වයේ දැන් අපි ළඟ නැහැනේ. අපි පාපී ක්‍රියා කරන්නේ නැහැ. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර, මුසාපිසුනා, පරුසා සම්පප්පලාපා මේ වගේ දේවල් අපි කරන්නේ නැහැ. හිතාමතා කරන්න අපිට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි දැන් ඒවයි ආදීනව අයහපත ඒ ඔක්කොම දන්නවා. දැන් මේ බණ ඒ ධර්මාබෝධය අපිට තියෙන නිසා පාපී තත්ත්වයන් පාපී ක්‍රියා කරන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. අකුසලාන පාපකානං විතරක් නෙවෙයි අකුසලානං ධම්මාන. අකුසල තත්ත්වයන්. අකුසල කිව්වම ගාක්ම අදහස් කරන්නේ මානසික පැත්ත. දැන් අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි වගේ පැත්ත හුඟක් වෙලාවට ලෝභ දෝෂ මෝහ මදමාන ඊර්ෂ්‍යා ආදී මනසේ ඇති වෙන යම් විපර්යාස වෙනස්කම් වෙන්න පුළුවන් සියුම් විදියට අපි මේ සාකච්ඡාව කරන්නේ රහතන් වහන්සේලා හැටියට නෙවෙයි සීකල හැටියට. සීක කිව්වේ අපි දන්නවා ධර්මයේ තවමත් පුහුණු වෙන මේක පරිපූර්ණ වශයෙන් නිර්වාණය සාක්ෂාත් නොකළ කියන අදහස. නමුත් මනවින් ධර්මයේ පුහුණු කරගෙන ඉන්න පිරිසක් විදිහට අපි එහෙම කතා කරමු. එතකොට සීක මට්ටමේදී මේ අර uppannānaṁ pāpakānaṁ akusalaanaṁ ධම්මානං බාහිරේ පාපී අකුසල ධර්මතා හටගෙන තියෙන. සීක තුල නෙමෙයි සීකකින් පරිබාහිරේ. අර අපි කතා කරන අපි ජීවත් වෙන සමාජ වටපිටාව තුල. ඒතකොට මේ පාපී අකුසල ධර්මතා අපි අහනවා දකිනවා විඳිනවා ඒවයි බලපෑමට අපි යටත් වෙනවා. ඒවයි බලපෑමට ලක් වෙනවා. ගොදුරු වෙනවා ගෝචර වෙනවා. කවුරු හරි අකුසල ක්‍රියාවක් කෙරුවොත් ඒකට අපි ගොදුරු වෙනවා. උදාහරණයක් හැටියට අපි කියමු කවුරු හරි අපේ දෙයක් හොරකම් කරගන්න. එතකොට මේ හොරකම් කිරීම අපි කරන වැඩක් නෙවෙයි. වෙනත් පරිබාහිර පුද්ගලෙක් ඒ සොරකම කරනවා. සොරකම් කරන්නේ අපිට අපි උපයාස අපයා ගත්තේ යම් කිසි දෙයක්. අපි පවත්වාගෙන යන දෙයක් තමයි මේ තවත් පුද්ගලයෙක් හොරකම් කරගන්නේ. එතකොට ඒක පාපක අකුසල ධර්මතාවයක් නේ හොරකම් කිරීම කියන්නේ. අපි හොරකම් කරන්නේ නැහැ. නමුත් තවමත් අපේ සමාජ වටපිටාවේ ඉන්නේ හොරකම්. දැන් උන අපේ දෙයක් හොරකම් කරා වෙන කෙනෙක්. එතකොට මේ හොරකම කියන එක දැන් අපේ අභ්‍යන්තරයේ තියෙන එකක් නෙමෙයි. අපි කරන එකක් නෙමෙයි. මේ ශේකක පුද්ගලයා කරන එකක් නොවේ. නමුත් හොරකම කියන ක්‍රියාවට මේ තැනත්ත භාජනය වෙන. ශේක පුද්ගලයා. කොහොමද භාජනය වුනේ? මේ ශේකගේ දෙයක් තමයි මේ යම් කෙනෙක් හොරකම් කරේ. නිධර්ම මාර්ගයේ නිවන් දුටු පුද්ගලයාගේ යම් කිසි දෙයක් නිවිල සැනසලා ඉන්න මිනිස්සයාගේ දේ තමයි මේ හොරකම් කරේ. එතකොට දැන් මෙතන මොකද්ද වෙන්න පුළුවන්? සීකට අපි මේ හොරකම් කර තැනත්ත ගැන නෙමෙයි කතා කරන්නේ. එයා අපිට මෙතෙන්දී තරම් අදාළ නැහැ. අපි එයාටත් අපි යාත් හොරකම් කිරීමේ අයහපතින් ඒ පාපී අකුසල ක්‍රියාවෙන් ගලවා ගන්න පුළුවන් නම් අපි ඒක කරනවා. මේ නමුත් ප්‍රමුඛතාවය ඒක නෙමෙයි.
ප්‍රමුඛතාවය වෙන්නේ නිතරම මේ අපි සේකල. ඒකට අපේ දෙයක් වෙන කෙනෙක් හොරකම් කරපුවාම අපිට මොකද වෙන්නේ? අපි කියයි අපිට ඉතින් පාඩුවක් අලාභයක් අපිට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න අපි උපයාසපයාගත්ත දෙයක් නැතිවීම අපේ ජීවිතේ පවත්වාගෙන යාමට බාධාවක් ආදී අපිට ඕකට නොඑක් කාරණා කියන්න තියෙනවා. ඒවා ඔක්කොම ඇත්ත. ඒවා අපි පිළිගනිමු. ඒවා අපි බොරුයි කියන්නේ වැරදි කියන්නේ නැහැ. නමුත් මෙතන පාපී අකුසල තත්ත්වයක් උපදිනවද? මේ පාපී දැනට කෙරෙන පාපී අකුසල තත්ත්වයක් නිසා අපි තුල පාපී අකුසල තත්ත්වයක් පැන නගිනවද කියලා අපි බලන්න. මෙතන යම් කිසි අපහසුතාවයකටපත් වීමක් තියෙනවා. අපිට අයත් දෙයක්, අපේ ප්‍රයෝජනයට ගන්න දෙයක්, අපි උමනා කරන දෙයක්, අපිට නැතුවම බැරි දෙයක් තමයි මේ වෙනත් පුද්ගලයෙක් හොරකම් කරගන්නේ. එතකොට ඒකෙන් අපි යම් කිසි පීඩාවකටපත් වෙන එක ඇත්ත, බොරු නෙමෙයි. නමුත් දැන් මේ ලොකු ධර්මාවබෝධයක්, ලොකු පුහුණුවක් සහිතව ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන ඉන්න මම මෙන්න මේ වෙලාවේ මොකද්ද කරන්නේ? මොකද්ද මේ වෙලාවේ පවතින තත්ත්වය? ක්ලේශයක් උපදීද? උපදිනවද? එතකොට මේක බලන්නේ කොහොමද? එතෙන්දි තමයි අපිට ඔය සිහිනුවන වීරිය විශේෂයෙන් සිහිනුවන යොදලා තියෙන්න ඕන. සතිය ප ဋ ාණ වෙලා තියෙන. සතිපට්ඨාන වෙලා තියෙන්න ඕනේ වෙලාව. උපට්ඨිත සතිය තියෙන්න. ඉතින් එතන ක්ලේශයක් උපදිනවා. සමහර විට උපදින්න පුළුවන්. තවමත් රහත් භාවයේ නැත්තම් මේක අපි කියන පරිපූර්ණත්වයනේ අපි අරහත් කියලා කියන වචنين අදහස් කරන්නේ. ඒක පරිපූර්ණත්වයටපත් වෙලා නැතිනම් ක්ලේශයක් උපදින්න පුළුවන්. පළමු කොටම සේක මෙතෙන්දී අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන තමන් උපයාසපයාගත්ත දෙයක් තමයි මේ වෙන කෙනෙක් හොරකම් කරගත්තේ. මංකොල්ල කෑ වංචා කරලා ගත්තේ. ඒක නිසා අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඒ අපහසුතාවයටපත් වීම අකුසලයක් නෙමෙයි. ඒක ධර්මතාවයක්. ඒක ස්වභාවයක්. ඕනම කෙනෙක් තමන්ගේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දෙයක් ඒ තැනත්තර නැති වුණාම එයා යම් අපහසුතාවයකටපත් වෙනවා. ඒක බුදුන් රහතුන් පවා ඒත් එහෙම තමයි. නේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ කවුරු හරි හොරකම් කරගත්තා කියන්නේ. උන්වහන්සේට දානේ වළඳන්න ගියාම පින්ඩපාතයක් කරගන්න ආහාර ටිකක් ගන්න ගියාම අපහසුතාවයක් ලක් වෙනවනේ. ඒක ස්වභාවය. ඒක අපි දකින්න ඕනේ ඒක ස්වභාවික මේ අපහසුතාවයටපත් වීම තමන්ගේ ජීවන චර්යාව පවත්වාගෙන යන්නට මේ හොරකම වෙනත් කෙනෙක් කර මේ හොරකම අපහසුතාවයටපත් වෙන එකත් ඇත්ත. අපි ඒකට දුක්ඛ කියමු. දුක්ඛ කියන වචනේට දැන් අපි දෙන්නේ දුෂ්කරතාව කියන එකනේ ස්වභාවික දුෂ්කරතාවයටනේ අපි දුක්ඛ කියන්නේ. දුෂ්කරතාවය තියෙනවා. එතකොට ඔන්න ඔය දුෂ්කරතාවය තුල තමයි අපේ මනස වෙනස් වෙනව නම් වෙනස් වෙන්නේ. කුප්පා වෙන්නේ. කැළඹෙන්නේ. සමහර විට පොඩ්ඩක් කැළඹෙන්න පුළුවන්. ඔතෙන්දී ඇති වෙන්න පුළුවන් දේ තමයි ද්වේෂය. එහෙම නැත්නම් එක්තරා කලකිරීමක් වගේ දෙයක්. අයියෝ මේ සමාජයේ හැටි. අපි මේ කාටවත් කරදරයක් නැතුව ඉන්න අපි කාගේවත් දෙයක් හොරකම් කරගන්නේ මංකොල්ල කන්නේ නැති. අපි වගේ අයගෙත් මේවා මේ විදිහට උදුර ගන්නවා නේද, හොරකම් කරගන්නවා නේද, වංචා කරනවා නේද කියලා එක්තරා නිකන් එහෙම ඒ පැත්තට ගියොත් එහෙම ඒ යන්නේ මෝහයේ පැත්තට. සාමාන්‍යයෙන් ඔහොම හිතන හොඟ දෙන්නේ. එහෙම හිතන්න ගන්නකොටම ඒ යන්නේ මෝහයේ පැත්තට. ඒක මෝඩ සිතිවිල්ලක්.
ඇයි ඒක මෝඩ සිතුවිල්ලක් වෙන්නේ? දැන් හොරකම් කරන කෙනාට මේ භාණ්ඩයේ අයිති පුද්ගලයා මේ මම වගේම හොරෙක්ද? එහෙම නැත්නම් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැති, මංකොල්ල ගන්න නැති, උදුර ගන්න නැති දැහැමි මිනිස්සෙක්ද? නැත්නම් මේ රහතන් වහන්සේ කෙනෙකුට අයිති කිසියම් උපකරණයක්ද කියලා එයාට අදාළ නැහැ. හොරකම් කරන කෙනාට අදාළ නැහැ. අකුසල චිත්තේ පහළ වුණාම ඒකට අදාළ නැහැ කිසි දෙයක්. දැන් අර ගින්නට කිසිම දෙයක් මේ විශේෂත්වයක් නැහැනේ. ගින්නට අහු වෙන ඕනම දෙයක් පුච්චනවා. ගින්න ඇවිලුණාන් පස්සේ එයා තෝරද පුච්චගෙන යන්නේ නෑ. ගින්නේ ස්වභාවය. ඒකයි මේ අකුසල සිතිවිලි ගින්දර වගේ කියලා උපමාවට කියන්නේ අපේ දහම. ඒ අහුවෙන ඕනම එකක් ඒක කාගේද කියලා අදාළ නැහැ. හොරහිත හොරකම් කිරීමේ මේ අවශ්‍යතාවය ආපුවා ඕන කෙනෙක්ගේ දේක් හොරකම් කරනවා. අපි වැරදි විදිහට හිතන්න පටන් ගන්නවා. අයියෝ අපි වගේ දැහැමිව සාධාරණව ජීවත් වෙන කාටවත් කරදර කරන්නේ නැති මිනිස්සුන්ගේවත් මේ මිනිස්සු හොරකම් කරනවා නේද? ආදි වශයෙන් කියලා. එහෙම හිතුවොත් ඒක අවිද්‍යාව. මෝඩ සිටිවිල්ලක් නෑ. සොරකමට භාජනය වෙන ඕනම කෙනෙක්. ඒ හොරකම් කරන්නා හා සමාන තවත් හොරෙකුගේ දෙයක් වුණත් එයා හොරකම් කරනවා. දැහැමි මිනිස්සෙක්ගේ දේ වුණත් හොරකම් කරනවා. රහතන් වහන්සේට අයිති දේ වුණත් හොරකම් කරනවා. ඒ හොරකමට නෑ එහෙම විශේෂත්වයක්. ඒකයි ස්වභාවය. ඒත් ওই විදිහට සමහර විට අපේ චින්තනය ওই අවස්ථාවේදී වැරදි පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඔන්න අකුසලයක් හට ගන්නවා. uppannānaṁ akusalaṇaṁ dhammānaṁ. එහෙම වෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ වෙන කවුරුවත් ගැන නෙමෙයි අපි ගැන. දැන් ගාක් බණ අහලා තියෙන ගාක් භාවනා පුහුණුව කරන අපි ගැනයි මේ කතා කරන්නේ. අපිට එහෙම වෙන්න පුළුවන්. ඒ මොකද අර හොරකමට අපි භාජනය වුණා. බොරුවට ලක් වෙන්න පුළුවන්. වංචාවකට හසු වෙන්න පුළුවන් අපි. එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. වංචා කිරීමකට හසු වෙන්න පුළුවන්. ඕනම වෙලාවක අපි ඒ කියන්නේ අර ඕනම වෙලාවට ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් 100%ක් විරුද්ධ පාර අපි මේ උපමාවට කියලා තියෙනවා. අපි ජීවත් වෙන ජීවන වට පිටාවේ ඕන වෙලාවක අපිව වංචාවකට හසු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට වංචා කරන්න දක්ෂ අය, මුසා කරන්න දක්ෂ අය ඉන්නවා. දැන් ඒක මේ අලුත්ම තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා වංචා කරනවා. ඉතින් එහෙම එකකට ලක් වෙන්න බැරිද? ලක් වෙන්න පුළුවන් ඕන වෙලාව. ඉතින් අපිව රැවටීමට ලක් වුණා. නේ? එහෙම වෙන්න පුළුවන්. අන්න එතකොට මේ කිසියම් පාපක අකුසල ධර්මයක් අප තුල පැන නගින්න පුළුවන්. මේක මේ තියෙනවා කියලා නෙමෙයි. මේ වර්තමාන හේතුඵල ධර්මානුකූලව පැන නගින්න පුළුවන්. එහෙම වෙන්නේම නෑ කියන තැන ඉන්න හොඳ නෑ. එහෙම හිටියොත් එහෙම නෙමෙයි වෙන්න පුළුවන්. ඒක නිසා මං සිහිනුවණින් ඉන්න ඕන. මම හොරකමකට බඳුන් වෙන්න පුළුවන්. වංචාවකට, රැවටීමකට ලක් වෙන්න පුළුවන් ඕනම වෙලාව. මේවා තමයි ඇක්සිඩන්ට්. හදිසි අනතුරු. ඕනම වෙලාවක වෙන්න පුළුවන්. වැරදි කාම සේවනයකට ලක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඉතින් වැරදි කාම සේවනය කරන මිනිස්සු ලෝකේ මේ සමාජයේ ඉන්නවා නම් අපිව ඒකට ගොදුරු වෙන්න බැරිද? ඕන වෙලාවක ගොදුරු වෙනවා. අපි මේ රහත් මේනින් වහන්සේගේ කෙනෙක් ගොදුරු වුණේ. උන්වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා ගියපු වෙලාවේ වැරදි කාම සේවනයේ යෙදෙන එකෙක් මිනිස්සේ කුටියට රිංගගෙන හිටියා.
ඉතින් උන්වහන්සේ දන්නේ කොහොමද ඒක? උන්වහන්සේ ඇවිල්ලා පින්ඩපාත කරගෙන ඇවිල්ලා කුටියට ආවෙන් පස්සේ දැන් මොකද වෙන්නේ? ඉතින් ඒකට ලක් වුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ උන්වහන්සේගේ පැත්තෙන් ප්‍රශ්නයක් නෙමෙයි. අකුසලයක් උපදින්නේ නැහැ. ඉතින් එයා කිව්වා මේ කරන්න යන වැඩේ නොසුදුසුයි. මොකල යුක්තක් ඔබ කරන්න යන්නේ. ඒක අදාළ නැහැ අර වැරදි කාම සේවනයේ යෙදෙන කෙනාට. මේ රහතන් වහන්සේ කෙනෙක්. මේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් මේ. ඒක එයාට අදාළ නැහැ. එහෙනම් ඒ ඇක්සිඩන්ට් එක වුණා. හැබැයි මෙහෙණින් වහන්සේ රහත් තෙරණින් වහන්සේ සිහිනුවණින් හිටිය ප්‍රතිපදාවේ පිහිටලා හිටියා. ඒ පුද්ගලයා දූෂණය කරලා ගියා. ඒක වෙන්න බැරිද? වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඇයි වෙන්න බැරි? වෙන්න පුළුවන්. අපිව වැරදි කාම සේවනයකට ලක් වෙන්න පුළුවන්. අපි වැරදි කාම සේවනය අතහැරලා ඉන්න එක ඇත්ත. අපි අනුන් රවට්ටන්නේ නැති එක ඇත්ත. අපි අනුන්ගේ දේවල් හොරගම් කරන්නේ නැති එක ඇත්ත. නමුත් අපිව ලක් වෙනවානේ ඕනම මොහොතක. ඕනම මොහොතක වෙන්න පුළුවන්. ඕනම රහතන් වහන්සේ කෙනෙක් ඔකට ලක් වෙන්න පුළුවන්. වංචා කිරීමකට, වැරදි කාම සේවනයකට, සොරකමකට බඳුන් වෙන්න පුළුවන්. එයා කරනවා නෙවෙයි. අපේ පැත්තෙන් අපි පාපක අකුසල ධර්මයේ අතහැරලා තියෙන්නේ. නමුත් ලක් වෙන්න පුළුවන්. අන්නේ වෙලාවේ ඒ මොහොතේ තමයි මේ පාපක අකුසල ධර්මයේ අප තුල පැන නගින්නේ. පැන නගිනවද? නෑ පැන නගින්නේ නෑ. මට නම් එහෙම වෙන්නේ නෑ. මාව දූෂණය කරලා ගියත් කවුරු හරි පැනලා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියන තැන ඉන්න ඕනේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් නොවී තියාගන්න එක ප්‍රධානයි. එහෙනම් ප්‍රධානය දුෂ්කර වැඩක්. ඒ සඳහා හැබැයි අපිට තියෙන දහම් දැනුම තියෙනවා. පුහුණුවත් අපි කරලා තියෙනවා. නමුත් මේ අනතුරේදී දිවි ගලවා ගැනීම වගේ දෙයක් නෙවෙයි. අනතුරට ලක් වෙලා දිවි ගලවා ගැනීමක් වගේ දෙයක් උපමාවකින් කිව්වා. දිවි ගලවා ගන්නවා කියන එකෙන් මම අදහස් කරේ අකුසල සිතවිල්ල පාපී ක්‍රියාවක් නොකර සිටීම. එහෙම වුණොත් අපි ජීවිතේ බේරගත්තා. මේ ජීවිතය කියන්නේ මොකද්ද? ආර්ය ජීවිතේ. අපි බේරගන්නේ මේ ආර්යත්වය. අපි ගොඩනගාගත්ත ආර්යත්වය මේ බේරගන්නේ. ඒකටයි මම මේ ජීවිතේ බේරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. ඔය වගේ ඊටාම සංකීර්ණ, ඊටාම බරපතල කෙලෙස් උපදින අවස්ථා තියෙන. උපදින්න පුළුවන්. බය වෙන්න පුළුවන් වතෙන්දී. බය, කලකිරීම, දුක, වෛරය, තරහ, ක්‍රෝධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඕවා ගොඩක් අය කියන්නේ අනුසය වශයෙන් තියෙනවා කියලා. තියෙනව නෙමෙයි දැන්. අපි දැන් ඒ තිබුණා නම් ඇත්තටම අනුසය වශයෙන් තියෙනවා කියන එකෙන් අදහස ඔය සංඥා තියෙනවා කියන එකනේ. දැන් අපි ඒවා ඒ සංඥා අපි අපේ හිත වලින් අයින් කරගෙන තියෙන්නේ. ඒ මතක තිබුණත් යම් යම් සිද්ධි අතීත සිද්ධි දැන් අපි ඒවා ගැන වර්තමානයේ අකුසල සාගතව හිතන්නේ නැහැ. අනුසයත් ප්‍රහාණය කරනවා කියන්නේ ඒකනේ. හැබැයි වර්තමානයේ අලුතෙන් සිද්ධි වෙන්න පුළුවන්. අතීතයේ කවුරුවත් මගේ දෙයක් අතීතයේ හොරකම් කරපු දේ පිළිබඳව මම මගේ හිතේ තිබුණු මේ වැරදි චින්තනය වැරදි විදිහට මම හිතන ගතිය මම දැන් අතහැරලා තියෙනවා. අතීතයේ මාව රවට්ටපු රැවටීමට භාජනය එක ගැන මගේ හිතේ තිබුණා නම් අපි හිතමු එහෙම තිබුණා කියලා සංඥාවනේ තියෙන්නේ. ඒක මම අතහැරලා තියෙනවා. අතහරින්න මට පුළුවන්.
අතීතයේ මාව වැරදි කාම සේවනයකට ලක් කරපු එක ගැන මගේ තිබිච්ච කලකිරීම හරි දුක හරි නැත්තම් තරහ හරි දැන් මම අතහැරලා තියෙනවා. ඒ ටික දැන් අවසන්. දැන් මේ කතා කරන්නේ ඒක ගැන නෙවෙයි. වර්තමානයේ ආපහු සැරයක් මේ ජීවන වටපිටාව තුළ ඕනම මොහොතක සොරකමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම රැවටීමකට ලක් වෙන්න පුළුවන්. වැරදි කාම සේවනයකට ලක් වෙන්න පුළුවන්. ජීවිත තර්ජනයකට ප්‍රාණඝාතයකට අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ. හැබැයි විනාය අපිව මරන්න පුළුවන්. ඉතින් ඉතින්දි කියන්න පුළුවන් අපිව මරන්න තරම් වැරද්දක් කළා නැහැ කියලා. වැරද්දක් කරන්න ඕනේ තව කෙනෙක් මරන්න. ප්‍රාණඝාතය කියන දේ අපේ ජීවන වටපිටාවේ තියෙනකන් අපිව තවත් කෙනෙකුගෙන් මැරුම් ගන්න නියමිතයි. අපි කියන්න පුළුවන් අනේ අපි කාගෙන් එහෙම මැරුම් ගන්න වැරද්දක් කළා නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට උනත් මැරුම් ගන්න ආසන්න මට්ටමට ආවා. මරන්න හැදුව කීප සැරයක්. ඉතින් උන්වහන්සේ ප්‍රාණඝාත කරන්නේත් නැහැ. මරණීය දණ්ඩනයට ලක් වෙන්න හේතු වෙන වැරද්දක් කරන්නේත් නැහැ. නැති මිනිස්සයත් මේ මිනිස්සයවත් මරන්න සූදානම් කරනවා. මරන්න සැලසුම් කරනවා. ඒක වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අර එක ආමුදුරු කෙනෙක් පින්ඩපාත ගිහිල්ලා පාත්‍රයේ පැත්තකින් තියලා උන්වහන්සේ භාවනා කරන අතරේ හොරු වගේක් බඩු වගේක් හොරකම් කරගෙන යන ගමන් දැන් මේක සොල්දාදුව නැත්තම් මේ පොලිසියෙන් පන්නගෙන එනකොට ඒක කොහට හරි දාලා යන්නේ දැනුත් වර්තමාන. ඒ වගේ අර හාමුදුරන්ගේ පාත්‍රයට දාලා ගියා මේ හොරු දැනගත්තා මේ පාත්‍රය බලන්නේ නැහැ. සොල්දාදුව ඒක නිසා පස්සේ ඇවිල්ලා සාවින්නාන්දගෙන් මේ අපේ හොර බඩු ටික ඉල්ලගත හැකි. උන්නාන්ද මේක ගන්නෙ නැහැ කොහොමටත්. හැබැයි පාත්‍රය බලන එකක් නැහැ. මේ රාජපුරුෂය ඒක නිසා අපි මේක පාත්‍රයට දාලා යමු කියලා. ඉතින් මේගොල්ලෝ ඔයගොල්ලන්ගේ හොර බඩු ටික අර සාවින්නාන්දගේ පාත්‍රයට දාලා. අවසනාවට රාජපුරුෂයෝ මේ සාවින්නාන්දගේ පාත්‍රය ඇරලා බලපුවම මෙන්න තියෙනවා හොරගම් කරපු බඩු ටික. දැන් කවුද හොරා? පාත්‍රේ දාගෙනම ඉන්නවා නේද? නෑ මම ගත්තේ නැහැ කිව්වට දැන් මේක නීතිය හැටියට හරියන්නේ නැහැ. මේ සාවින්නාන්දේ අල්ලගෙන ගියා. ගිහිල්ලා ඉතින් රජුර මොකද කිව්වේ? ඉතින් හොරගම් හොරාට දෙන දඬුවමක් තියෙනවා රාජනීතිය යටතේ සිවිල් නීතිය ඇතුලේ. ඒ අධිකරණෙදි කිව්වා ඉතින් මේ හොරාට දෙන දඬුවම මොකද්ද දඬුවම් පොත බලපුවාම ඉතින් තියෙන උල තියෙන එක. ඉතින් උල තියන්නේ වෙන මොකද්ද කරන්නේ? ඉතින් මේ ආයනාද උල තිබ්බා. උල තිබ්බම මේ උල මේ ශරීරයේ පසා කරගෙන ගිහිල්ලා මැරෙන එක නෙවෙයි. මහා වේදනාකාරී තත්ත්වයකට භාජනය වෙලා ඉතින් මොකද කරන්නේ? කරන්න දෙන්නේ කාටවත්. මේ කාටවත් වැරද්දක් නැති මිනිස්සෙක් දැන් උල තියලා දැන් කවුරු කියන්න පුළුවන් නේ අයියෝ මේක මොන තරම් වැරදි වැඩක්ද මේ රජයත් කරන්නේ මේ වැරදි වැඩක් රාජපුරුෂයොත් මේක වැරදි. නමුත් හේතුඵල ධර්මතාවය මෙතන. මේ බුදුරජාණන් වහන්සේ ගියා උලේ ඉන්න අර සාවින්නාන්සේ ළඟට. ගිහලා කිව්වා දැන් ඉතින් මේ අනිශ්චිත වෙන්න. අනිශ්චිත වෙන්න බුදුරජාණන් වහන්සේටවත් ඒ උලෙන් ගලවන්න බෑ. මෙයා වැරදිකාරයෙක් නෙමෙයි කරුණා කරලා මෙයා උලෙන් ගලවන්න මෙයා හිංසකෙක් කරන්න දෙයක් නැහැ. ඒකයි කිව්වේ මේ ඇක්සිඩන්ට් එක වෙන්න ඕනම 100% විවෘත තැනක ඉන්න. මරන්න පුළුවන් අපිව. හැබැයි වැරද්දක් කළා නෙමෙයි. එතකොට හිත අන්න උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහන එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. කිසිම වැරද්දක් නොකරන මේ සීක මට්ටමේ ඉන්න මේ අපිට ජීවිත තර්ජනයක් එන්න පුළුවන් මරණවාමයි දැන් ඉතින් මරණීය දණ්ඩනයට යන්න පුළුවන්. මට හිරගෙදරදී හම්බෙලා තියෙන මම ඔය
ඉරගෙවල් වල යනවා මේ පුනරුත්ථාපන කටයුතු වලට ඉරකරුවන්ගේ. අපේ තියෙන ඉරගෙවල් හතරෙම යනවා නුවර පෝගම්බරයි පල්ලේකැලේ සහ මහර සහ කොළඹ තියෙන අනිත් බන්ධනාගාර. මට හම්බෙලා තියෙන මරණීය දණ්ඩනයේට ලක් වෙච්ච අය මම ඒගොල්ලෝ එක පෞද්ගලිකව කතා කරන්නේ පුනරුත්ථාපන කටයුතු සඳහා. ඉතින් එහෙම කිසිසේත්ම වැරද්දක් කරලා නැති එහෙත් මරණීය දණ්ඩනයේ හිමි වෙච්ච අය ඉන්නවා. එයායි වැරද්ද කරලා නැහැ. තමහරණ වැරදි කරලා තමයි මරණීය දණ්ඩනයට ලක් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ විවෘතව කියනවා අපිත් එක්ක කතා කරනකොට ඒක ගැටලුවක් නැතුව කියනවා මේක කරා හෝ කරේ නැහැ කියලා. ඉතින් මට හමු වෙලා තියෙනවා වැරදි නොකර නමුත් මරණීය දණ්ඩනයට ලක් වෙලා ඉන්න අය. දැනට ඉතින් ලංකාවේ මරන්නේ නැති නිසා ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවා. ක්‍රියාත්මක කරන්නේ නැති නිසා. නමුත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ අපි ජීවත් වෙන ජීවන වටපිටාව 100% මේ පාපක අකුසල ධර්මතාවන් ක්‍රියාත්මක වෙන වටපිටාවක්. අනිවාර්යෙන් අපි ඒවට ලක් වෙනවා. අපි කරනවා නෙවෙයි. අපි කරන්නේ අපි දැන් ආර්ය ප්‍රතිපදාවේ යන්නේත් අපි ඒවා කරන හැබැයි 100% මේකට ලක් වෙනවා. කොහේ හිටියත් වෙන්න පුළුවන්. ඒකයි. ඉතින් ඔන්න ඔතෙන්දි තමයි ප්‍රධානය පවත්වා ගන්නවා කියලා කියන්නේ. අපි අර දහම් දැනුම අපේ මේ භාවනා පුහුණු අපි ඇති කරගෙන තියෙන ඒකෙන් වැඩ ගන්න වෙලාව. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. මේ කියන්නේ ඇත්තටම බාහිරේ කාරණයක් නෙමෙයි. ඇතුළත කාරණයක් ගැන අපි හුඟක් කතා කරන්නේ. බාහිර සාධකේ අපි මෙතෙන්දි කතා කරනවා. මොකද බාහිර සාධකේ නිසා තමයි ඇතුළත මේක වෙන්නේ. සීකලට ඒක වෙන්නේ එහෙමයි. දැන් සීකල ඇතුළතින් මේක කරගන්නේ නැහැ. අපි ඇතුළතින් මේ පාප අකුසල ධර්මයන් උපද්ද ගන්නේ නැහැ. නමුත් බාහිරේ තියෙන පාපී අකුසල තත්ත්වයන් නිසා අභ්‍යන්තරයේ මේ తත්වය පැන නගින මතුවෙන. සියුම් විදියට හරි මතුවෙන. අන්න එතෙන්දි ජීවිතේ බේර ගන්න ඕන. ජීවිතේ කිව්වේ ආර්ය ජීවිතේ බේර ගන්න. මේ ඇති කරගත්ත චිත්ත සමාධිය ඇති කරගත්ත ප්‍රඥාව ආපහු අඳුරු කරගන්න ඕනේ නැහැ. ඇති කරගත්ත චිත්ත සමාධිය බිඳ ගන්න ඕනේ නැහැ. පුහුණු වෙච්ච මේ කුසලයේ අකුසලයේ බවට පත් කරගන්න අවශ්‍ය නැහැ. ඒක නිසා uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදා. ඔක තමයි අද අපේ සාකච්ඡාව. එතකොට ඔන්න ඔය පාප අකුසල තත්ත්වයන්ට අපි ගොදුරු වෙනවා. ගොදුරු වුණාම අපි තුල පාප අකුසල තත්ත්වයන් එම මොහොතේ මේවා මේ අනුසය වශයෙන් තියෙනවා නෙමෙයි. ඒ අනුසය වශයෙන් තිබිච්ච අපි අත්හැරලා දාලා තියෙනවා. චිත්තානුපස්සනාව වඩලා සංඥා භාවනාව වඩලා අපි තුල තියෙන අකුසල සංඥා අකුසල සහගත චේතනා සංඥා ස්කන්ධය තමයි ඒවා තිබ්බනම් තිබුණේ වැරදි වැටහීම් ඒ ඔක්කොම අපි දැකලා අයින් කරලා ඉන්න. හැබැයි දැන් මේ මොහොතේ මතුවෙන ඒවා ගැන මේ කතා කරන්නේ. මේ මොහොතේ මතුවෙන්නේ කොහොමද මේ අයින් කරපු කෙනෙක්ගේ කියලා හිතෙන්න පුළුවන්. නෑ මතුවෙනවා. මතුවෙන්න හේතු තමයි අපි මේ කතා කරේ. පාපී අකුසල තත්ත්වයන් අපි ඉන්න ජීවන වටපිටාවෙන් බැහැර වෙලා නැහැ. බැහැර වෙලා නැහැ. ඕනම වෙලාවක ප්‍රාණඝාතයකට ලක් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක හොරකමකට අපිව බඳුන් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක අපිව වැරදි කාම සේවනයකට ලක් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක අපිව බොරුවෙන් මුසාවෙන් රැවටීමට ලක් වෙන්න පුළුවන්. පිසුනා අපේ ජීවිතය අලලා කෙනෙක් කේලමක් කියන්න පුළුවන්. අපි සමග සහයෝගයෙන් මිත්‍රත්වයෙන් සමගයෙන් ඉන්න කෙනෙක්ව බිඳවලා දමන්න පුළුවන් තවත් කෙනෙක් ඇවිල්ලා. අපි කේලම් කියනව නෙමෙයි.
කේලමකට ලක් වෙනවා. ලක් වෙන්න පුළුවන්. දැන් මොකද? දැන් ඉතින් අපිත් එක්ක හොඳට ඉතින් මිත්‍රත්වයෙන් යාළුකමින් හිටිය මිනිස්සයා දැන් තරහ වෙලා. අපේ වැරද්දකින් නේ වෙනත් කෙනෙක් කේලමක් කියලා. ඒ වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඕනම වෙලාවක පරුස වචනයකට පරුසා වාචා අපි පරුසා වචන කතා කරන්නේ නැති වුණාට ලක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ දැඩි පරුස වචනයකට අපිව ලක් වෙන්න පුළුවන්, ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය. වෙන්න පුළුවන්. ඔන්න පාප අකුසල ධර්මයන් පැන නගින වෙලාව. පැන නගින්න පුළුවන්. නැහැයි කියන තැන ඉන්න හොඳ නැහැ. ඉතින් ඒ වෙලාව තමයි අපි අර වඩාගත් කුසලයෙන් වැඩ ගන්න වෙලාව. දැන් අපි වඩාගත් කුසල් තමයි අර සිහිනුවන ප්‍රධාන වශයෙන්. දැන් මේ අනතුරකට ලක් වෙලා ඉන්න වෙලාවේ ජීවිතේ බේරා ගැනීමේ අරගලේ තමයි ප්‍රධාන කියන්නේ. මොකක්ද අනතුර? මේ පාප අකුසල ක්‍රියාවන් කෙරෙන ජීවන වටපිටාව. ඒකට දැන් අපි ලක් වෙලා, ගොදුරු වෙලා. දැන් ජීවිතේ බේර ගන්නවා කියන්නේ අර අපි වර්ධනය කරගත්ත සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටියකට ගෙනියන්න හොඳ නැහැ. සමහරු මේ ජීවිතේ එහෙම දේවල් වුණාම මේ හොඳට තිබිච්ච සම්මා දිට්ඨිකයි මිත්‍යා දෘෂ්ටි වලට යනවා. මොකක් හරි දෙයක් වුණාම හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න එක එහෙම නැතුව නොඑක් මිත්‍යා දෘෂ්ටි වලට යනවා. අපි දැකලා තියෙනවා ලෙඩ දුක් හැදුනම සමහර අය මේ ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ, මේවා ව්‍යාධි ධම්මෝ කියන එක ලෙඩ වෙන එක ධර්මතාවයක් හැටියට දකිනවා. හැබැයි මේ ලෙඩ වෙන එක ගැන මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්න. ඉතින් මිත්‍යා දෘෂ්ටි වලට යනවා. ඊළඟට එතකොට අර ඇති කරගත්ත කුසලයෙන් එතන වැඩක් වෙලා නැහැ. ප්‍රයෝජනයක් වෙලා නැහැ. අන්න ප්‍රධාන කියන්නේ ඒ කුසලය අතහරින්නේ. ඒ සම්මාදිට්ඨිය, ඒ විද්‍යාව, ඒ ප්‍රඥාව ඒක අතහරින්නේ. අන්න ජීවිතේ බේර ගන්නවා කියන්නේ ඒකයි. ඒක අතහරින්නේ. ඊළඟට ඇති කරගත්ත මේ චිත්ත ඒකාග්‍රතාවය අපි හිත සංසුන් කරගන්න පුරුදු කරගෙන තියෙනවා. හිත වික්ෂිප්ත කරගන්න නැතුව ඉන්න. නම ඕනෑම අපි අර මෙච්චර කාටවත් කරදරයක් නැතුව ඉන්න මට මම. ඒක ඇත්ත. මේ ඉන්න කල්යාණ මිත්‍රවරු කාටවත් කරදර හිරියර කරන අය නොවේනේ. අපි එහෙමයි නෙවෙයිනේ, මමත් එහෙමයි නේ. මං කවදාවත් කාටවත් කරදරයක් හිරියරයක් වෙන විදිහට මං කටයුතු කරන්නේ නැහැ. ඒ වුණාට අපිට කරදර හිරියර කරන්න නොවෙන්න බැරිද? ඕන තරම් වෙන්න පුළුවන්. 100% විවෘතයි. ඒත් ඔන්න එතෙන්දී අපි වඩාගත්ත කුසලයේ චිත්ත සමාධිය මේව මෙහෙමයි කියලා හොඳට අවබෝධ කරගෙන අපි ඇති කරගත්ත චිත්ත සමාධිය අතහැරලා දානවා. අතරිනවා. නෑ එතෙන්දී ඒ ආර්ය ගතිය, ඒ ආර්ය සමාධිය කියලා අපි ඒකට කියන්නේ. අර කලින් එකට කියන්නේ ආර්ය ප්‍රඥාව. අතාරිනවද? අතාරින්නේ නැහැ. අන්න ප්‍රධානයේ ලක්ෂණය. ඊළඟට ආර්ය සීලේ කොච්චර අපහසුවෙන්ද අපි මේ ආර්ය සීලයේ වඩාගෙන ඉන්නේ. ප්‍රාණඝාතයක්, දත්තාදානයක්, කාමීත්‍යාචාරයක් කරන්නේ. බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් කියන්නේ නැතුව පුළුවන් තරම් එක්කම්මයට ගිහිල්ලා වඩාගෙන තියෙන මේ ආර්ය සීලේ අර වගේ වෙලාවක අතාරිනවද? නෑ. අතහරින්නේ නෑ. ඒක තමයි ජීවිතේ බේර ගන්නවා කියලා කියන්නේ. ඇක්සිඩන්ට් එකේ පුළුවන් බේර ගන්න. ඕනම බරපතල ඇක්සිඩන්ට් එකකදී මේ අපි කතා කරන්නේ.
ජීවිතේ බේර ගන්න පුළුවන්. ජීවිතේ බේර ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මේ ආර්ය භාවය. අපි වඩාගත් කුසලය, ආර්ය සීලය, ආර්ය ප්‍රඥාව, ආර්ය සමාධිය. අපි එහෙම එකක් දැන් උපදවාගෙන තියෙනවා. හැබැයි රැක ගැනීම ලේසි නෑ. ප්‍රධාන අමාරු කටයුත්තක්. ඉතින් ඔන්නෝමයි දෙවනි ප්‍රධානි අංගය. මොකද්ද? uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ පහාන. හටගත් පාපී අකුසල ධර්මය ප්‍රහාණය කිරීම. නිතම් බාහිරේ හටගත් එක ප්‍රහාණය කිරීම කරන්නත් පුළුවන් අපිට. සමහර වෙලාවට ඉතින් උපදෙස් දීලා ඒව මේවා කරලා දුරු කරන්නත් පුළුවන්. නමුත් ඒක බැරි වෙන්නත් පුළුවන්. අපි හිතමු දැන් මුලින්ම අපි ගත්ත උදාහරණේ හොරකම් කරන මිනිහයට කියලා ඒක අත්හරවන්නත් පුළුවන්. නමුත් අත්හරවන්න බෑ. මේ මිනිහය දිගටම හොරකම් කරනවා. ඒ හැමතිස්සෙම අපි ඒකට ලක් වෙනවා කියලා හිතන්න. දිගටම අපි හොරකමට ලක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක බැරි වෙන්න පුළුවන්. පුළුවන් වෙන්නත් පුළුවන්. නමුත් මෙතන හුඟක්ම කතා කරන්නේ අපි අභ්‍යන්තරේ පැත්ත කතා කරන්නේ. අර බාහිරේ අපි ගන්නෙ බාහිරේ බලපෑමෙන් තමයි මේ අභ්‍යන්තරේ මේක වෙන්නේ. මේ தත්ත්වය දැනට ඉන්න සීක தත්ත්වයේ. එහෙනම් අන්න එතෙන්දී අපි සිහිනුවණින් වීර්යයෙන් යුක්ත වෙනවා. අපි තුල පොඩ්ඩක් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. පීඩාවකට අපි ලක් වෙන්න පුළුවන්. ඒක නොවනවනේ. සමහර විට මේ පීඩාවට ලක් කරන්නේ අපි ගැන හොඳටම දන්නයි කියලා හිතමු. අපි වැරද්දක් කරන්නේ නැති බව හොඳටම දන්නවා. දන්න අය කියලා හිතන අපි එහෙමත් සමහර වෙලාවට කියනවා. මේ මං ගැන හොඳටම දන්න මිනිස්සයනේ මේ මට මෙහෙම කරන්නේ. ඉතින් එහෙම හිතන්න ගියොත් මේක ආපහු අර මිත්‍යා දෘෂ්ටියට යනවා. මං ගැන හොඳටම දන්න මිනිස්සයාට මට මෙහෙම කරන්න අයිතියක් නැහැ, මෙහෙම කරන්න යුතුයකමක් නැහැ කියලා හිතුවොත් ඒක මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. එහෙම එකක් නැහැ. එහෙම හිතුවොත් ඒක වැරදි දෘෂ්ටියක්. මං ගැන හොඳටම දන්න මිනිස්සයාත් අකුසලයේ තුල නම් ඉන්නේ, පාපයේ තුල නම් ඉන්නේ. යාගේ පාපයේ අකුසලයේ ක්‍රියාත්මක කරනවා. ඉතින් ක්‍රියාත්මක කරනකොට ඒකට මාව භාජනය වෙනවා. මං විතරක් නෙවෙයි ඕනම කෙනෙක් භාජනය වෙනවා. අපි හිතනවා මං ගැන මේ හොඳටම දන්න මිනිස්සයා නොදන්න මිනිස්සෙක් නම් මෙහෙම කරාට කමන්නේ. මං ගැන හොඳටම දන්න මිනිස්සයා නේද මේ විදිහට මෙහෙම කරන්නේ කියලා. ඔය අපේ උපන් කුසලය හෙල්ලෙන වෙලාව. ඒ යන්නේ අර වැරදි දෘෂ්ටියට යන්න පටන් ගන්න. ගිය ගමන්ම මොකද වෙන්නේ? අන්න අපේ ආර්ය ප්‍රඥාව නැති වුණා. උපන්න අකුසලයේ. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ මොහොතේ දුෂ්කර වෙලාවේ මේ අනතුරට ලක් වෙලා ඉන්න වෙලාවේ ආර්ය ප්‍රඥාවම තියාගන්න. නෑ ඉතින් එහෙම තමයි. මං ගැන හොඳටම දන්න කෙනා අතිනොත් මට වරදක් වෙන්න පුළුවන්. ඇයි? හේතුඵල ධර්මානුකූලව. ඒ විදිහට. ඉතින් ඔන්න අපිට එහෙනම් ඔය පධානයේ තුල අපි ඉන්නවනම් අපේ නිවුණු සැනසුණු ජීවිතය චංචල කරගන්න නැතුව, කුප්පා කරගන්න නැතුව, නිශ්චිත කරගන්න නැතුව, අකුප්පා අනිශ්චිත චංචල තත්වයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි දුක තියෙනවා. දුක කියන එකෙන් මම මෙතන අදහස් කරේ දුෂ්කරතා. දුෂ්කරතා තියෙනවා. අපිට ජීවිත තර්ජනයක් ආවොත් දුෂ්කරතාවයක් නෙමෙයිද? අපේ දේපලක් කවුරු හරි පැහැරගත්තු දුෂ්කරතාවයක් නෙමෙයිද?
අපිව වැරදි කාම සේවනයකට භාජනය කරගත්තොත් දුෂ්කරතාවයක් නෙවෙයිද? අපිව රැවටීමට ලක් වුණොත් ඒක දුෂ්කරතාවයක් නෙවෙයිද? අපි කිසියම් කේලමකට බඳුන් වුණොත් දුෂ්කරතාවයක් ඇති වෙන්නේ නැද්ද? අපිත් සමග ඥාතිත්වයෙන් මිත්‍රත්වයෙන් හිටපු කෙනෙක් අපිත් එක්ක අමනාප වුණොත් දුෂ්කරතාවයක් නෙවෙයිද? අපිට පරුස වචනයක් කිව්වොත් ඒක දුෂ්කරතාවයක් නැද්ද? දුෂ්කරතා තියෙනවා. ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ කියලා. මේ දුක මතමයි ජීවිතේ පිහිටලා තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒක නිසා අපිට ඕක අවබෝධ කරගෙන දැන් අපි තියෙන්නේ ඔය දැනුම තියෙනවා. දැන් පදහානය කිරීම තමයි අවශ්‍ය. හොඳයි, මම දෙවෙනි පදානියන්ගේ අද සාකච්ඡා කළේ. මම හිතනවා ඊට වැඩිය දීර්ඝ වශයෙන් මේක කතා කිරීම උවමනා කරන්නේ නැහැ. හට ගන්න පුළුවන් පාපී අකුසල තත්වයන් uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammān වෙන්න පුළුවන්. හටගෙන දැන් තියෙන්නේ. uppannānaṁ කියන්නේ හටගෙන කියන. ඒක අභ්‍යන්තරේ වෙන්න පුළුවන්, බාහිරේ වෙන්න පුළුවන්. ඉතින් අපි ජීවිතේ බේරගන්න. ඇක්සිඩන්ට් එකට දැන් බඳුන් වෙලා තියෙන්නේ. එහෙම මොහොතක් uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammān කියන. අපිට පුළුවන් වෙන්න ඕන මේ ආර්ය ප්‍රඥාව, ආර්ය සමාධිය, ආර්ය සීලය රැකගන්න. ඒකයි. හොඳයි. මම ඔතකින් මගේ මූලික පැහැදිලි කිරීම නැත්නම් මූලික සාකච්ඡාව නිමා කරනවා. මම කැමති වෙනද වගේම අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට අවස්ථාව දෙන්න. මේ පිළිබඳව අපි දැන් මේ කතා කරන්නේ න්‍යායික කරුණු නෙවෙයි. කියන්නේ න්‍යායික කරුණු අපි හුඟක් කතා කරලා තියෙනවා. ඒවා දැන් අපි තේරුම් අරන් ඉන්න ප්‍රායෝගිකව. මේකට අපි මම කියන්නේ භාවනාව කියලා. භාවනාත්මකව ජීවත් වෙන්න. අනිශ්චිත විහෙරණ. නොගැටි, නොඇලී, නොමුලාව ජීවත් වීම කියන එක. හැබැයි මහා දුෂ්කරතාවයන් මැද. හොඳයි. එහෙමනම් මෙතෙන් සිට අපි සාකච්ඡාවට විවෘත කරනවා. අපි හැම දිනකටම ආරාධනා කරනවා අදහස් මොන හරි තියෙනවා නම් දක්වන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපිට කියලා දුන්න පරිදි පාපී අකුසල ධර්මතාවයන් අපි ඉන්න පරිසරයේ හටගෙන අපි බොහොම අපේ චිත්තසංතානය පරිස්සම් කරගෙන හිටියත් එවැනි දෙයකට මුහුණ දෙන්න පරිසරය අනුව අපිට වුණොත් අපේ අවස්ථාවේ සතර බ්‍රහ්ම විහරණ වඩාගෙන ඒවා උපයෝගී කරගෙන සම්මා දිට්ඨියෙන් හිටියත් අවිද්‍යාවටපත් නොවි දැන් ඒ වැරද්ද අනිත් කෙනා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ නොකරපු වැරද්දකට අපිව වැරදිකාරය කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපිට ඒ දේ හැම තිස්සම වගේ සිද්ධ වෙනකොට අපි එතනින් ඉවත් වුණොත් ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රායෝගික ප්‍රශ්නයක් මේක. එතකොට එතන මේ අපි වැරද්දක් කරන්නේ නැහැ, අපි වරද කරන්නේත් නැහැ. නමුත් වැරද්දක් කර බවට චෝදනාවක් නිතර එනවා. එතකොට ඒකෙන් කිසියම් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා කියන එකනේ. ඒ නිසානේ අපි එතනින් අයින් වෙන්න යෝජනා කරන්නේ. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේක ජීවිතේ ප්‍රායෝගික තත්ත්වයක්. හැබැයි අපි මෙතන පළමුවෙනි දේ අපි මෙතන ක්ලේශයක් උපද්ද ගන්නෑ. නමුත් අර දුක්ඛ කියන ස්වභාවය තියෙනවා. අපි දැන් දුක්ඛ දුෂ්කරතාවය
ඒක තියෙනවා. මොකද නිතර මේ චෝදනාව මේ බැනඳ ගැසීම චෝදනා කිරීම තියෙනවා කියලා අපි හිතමු. ඔව් එතෙන්දි පුළුවන් අපිට ඔය එතන ඒ අවස්ථාව නැත්තම් ඒ වටපිටාව මගහැර යන්න පුළුවන්. ඒක ගැන ඒකට බුදුදහමේ ඉඩක් තියෙනවා. යම් ජීවත් වෙන්න සුදුසු ප්‍රතිරූප දේශයක් නොවන්නේ නම් අපිට පුළුවන් ඒක වෙනස් කරගන්න. නමුත් හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඊළඟ තැනට ගියාම අභූත චෝදනා කරන්න ඉඩ තියෙනවා. එහෙමයි. දැන් ආනන්ද හාමුදුරුවෝ අර මානවිකාව චින්චා මානවිකාවගේ සිද්ධිය නිසා ඇති වුණු සමාජ වාතාවරණය වටපිටාව ඇතුලේ ලොකු දුෂ්කරතාවයකට ලක් වුණා බුදුරජාණන් වහන්සේ සහ මේ භික්ෂුන් වහන්සේ. කොහොම නමුත් ආනන්ද හාමුදුරුවෝ යෝජනා කරා අපි තැන මාරු කරමුද? ස්ථානේ මාරු කරමුද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දී කිව්වා ස්ථානේ මාරු කරන්න පුළුවන් අපිට. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ගැටලුවක් නෙමෙයි. අපි මොකද ස්ථානයකට බැඳිලා ඉන්න අය නෙමෙයි. අපිට යන්න පුළුවන් ඕන තැනකට. නමුත් ආනන්ද එතෙන්දිත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි වඩා වැදගත් වෙනවා මේක කියලා. නමුත් ඔය කියන කාරණේට අපේ ධර්මයේ ඉඩක් තියෙනවා. ඒ කියන්නේ පීඩාකාරී වටපිටාවකින් ඉවත් වීමට ඉඩක් තියෙනවා. ඒක නොකළ යුතුයි කියලා අපි කියන්නේ. එතනම මේ දැඩි දුෂ්කරතාවය විඳගෙන පීඩාකාරී වටපිටාවක ජීවත් වෙන්න ඕනේ කියලා එකක් බුදුදහමේ නැහැ. එතකොට නිකන් අත්කිලමතාන යෝගයට වගේ වැටෙන ගතියක් තියෙනවනේ. කෙනෙකුට පුළුවන් තමන් ජීවත් වෙන වටපිටාව අපි කියමු පාරිසරික වශයෙන් උදාහරණයක් ගමු. පරිසරයේ වශයෙන් පීඩාකාරී නම් වෙහෙසකර නම් කාලගුණ දේශගුණ තත්වයන් බරපතල විදියට විෂම නම් ඒ විෂම පරිසරයෙන් සම පරිසරයකට යන්න බාධාවක් නැහැ බුදුදහම. ඊළඟට ජීවත් වෙන වටපිටාවේ ඉන්න මිනිස්සු මිනිස්යන්ගේ මානව චර්යාවන් විෂම වෙලා ඒවයින් බරපතල විදියට පීඩාකාරී තත්වයන් මතුවලා එනවා නම් ඒ වෙනි වටපිටාවකින් වෙනත් තැනකට යන්නත් මිනිස්සුයෙකුට පුළුවන්. ඒකට බුදුදහමේ කිසිසේත් බාධා කරන්නේ නැහැ. නමුත් බුදුදහමේ ගැඹුරු තලයක් උගන්වනවා මේ විෂම වෙච්ච නැත්තම් පීඩාකාරී පරිසර තත්ත්වය හෝ එහෙම නැත්තම් සමාජ තත්ත්වය තවත් තැනකට ගියත් මුහුණ දෙන්න පුළුවන්. මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. එතකොට අපි සූදානම්ද ඇතුළතේ. ඒක තමයි බුදුදහමේ මූලික වශයෙන් සාකච්ඡාවට භාජනය කරන දේ. ආර්ය ජීවිතයේ ඇතුලේ අපි හොඳ ප්‍රශ්නයක් මේක ඇත්තටම. මේ කියන්නේ අපි ආර්ය ජීවිතයටපත් වුණාමත් අපි ඔය විවේකය අපි පුරුදු කරගෙන තියෙනවා. විශ්‍රාමයේ පුරුදු කරගෙන තියෙනවා. සංහිඳියාව පුරුදු කරගෙන තියෙනවා. එතකොට අපි ඒව විඳින්න එපා කියන එකත් නෙවෙයි මේ කියන්නේ. ඒ විවේකයක් විඳින්න ඕන. ඒ විශ්‍රාමයේ, ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ සේවනය ඒවා ඔක්කොම අනුමතයි. ඒවා භුක්ති විඳින්න කිසිසේත් බාධාවක් නැහැ. කරදරකාරී වෙහෙසකර වටපිටාවකින් ඉවත් වෙන්න කිසිම බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වගේ අවස්ථාවල එහෙම දේශනා කළා තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් සහිත යහපත් වටපිටාවක ජීවත් වීමටත් බුදුදහමේ කිසිම බාධාවක් නැහැ. මොකද අපේ උගන්වනවානේ පතිරූපදේශ වාසෝච කියලා. මේ පතිරූපදේශ වාසයක් අපේ ධර්මයේ උගන්වනවා. ඒක නිසා ඒකට කිසිදු බාධාවක් නැහැ. නමුත් ලෝක ස්වභාවය තේරුම් ගනිමින් තමයි මෙතනින් තව තැනකට යන්නේ. මෙතන ටිකක් කරදරකාරී, පීඩාකාරී, අභූත චෝදනාවට ලක් වෙනවා නිරන්තරයෙන්ම. ඒක නිසා මම මෙතනින් මාරු වෙනවා. මෙතන තවත් පැත්තක් පෙන්නලා තියෙනවා අපේ ධර්මයේ. සමහර විට මෙහෙමත් දෙයක්. දැන් මේ අභූත චෝදනාව කරන තැනැත්තා නිතර නැවත පව් කර ගැනීමක් කරනවා. එතකොට ඒ තැනැත්තා කෙරෙහි කරුණාවෙනොත් අපිට මේ දේ කරන්න පුළුවන්. ඒ තැන අපි ඒ පැත්තත් අපිට ගත හැකියි. දැන් අපි හුඟක් ඉස්සරහට ආවයින් පස්සේ අපිට තේරෙනවා නම්
මා නිසා මේ තැනත්තා පවක් අකුසලයක් කරගන්න. ඒ කියන්නේ මම වැරදිකාරයෙක් නෙමෙයි මෙතන. නමුත් මොකක්ද අවාසනාවක්, මොකක් හෝ වැරදි වැටහීමක්, වැරදි හැමකට වැරදි තොරතුරක් මොකක් හරි නිසා මේක කෙරෙනවා. එහෙනම් මේ මිනිස්සයා මේ පව කරගන්නවා, අකුසල් කරගන්නවා නේද කියලා අපිට පුළුවන් එයා කෙරෙහි කරුණාවක් තියාගෙන ඒ වටපිටාවෙන් අයින් වෙන්න. හැබැයි අපි අර අවබෝධය තුලමයි ඉන්නේ. මෙතෙන්දී අපි අයින් වෙන්නේ අකුසලයක් ඇති කරගෙන නෙවෙයි. පාපයක් ඇති කරගෙන නෙවෙයි. එක් පැත්තකින් තමන්ගේ මොකද්ද ditta ධම්ම සුඛ විහරණය කියන කාරණයක් අපේ දහමේ කියන. ඔය උදාහරණයක් ඇටියට මහා කාශ්‍යප හඳුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි කාශ්‍යප ඔය මේ මහ ජනතාව ඉන්න මේ මාත් එක්ක ඉඳගෙන මේ අයට මේ අනිත් අයට අවවාද අනුශාසනා කරගෙන ඔබටත් ඉන්න පුළුවන් නේද මා සමගම මේ නගරේ, බුදුරජාණන් වහන්සේ ඉති නගරේනේ, මහ ජනතාව මැද්දේනේ, අර ඉන්න පුළුවන් නේද කියලා. ඒකට එතෙන්දී මහා කාශ්‍යප හඳුරව වනවාසියෙක්නේ, ඈත දුර බැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශවල හුදකලා විවේක ජීවිතය ගත කර කෙනෙක්. උන්වහන්සේ කියන මේ ditta ධම්ම සුඛ විහරණය සඳහා කියලා බුදුරජාණන් වහන්සේ ඒක බැහැර කරන්නේ නැහැ. ආර්ය ජීවිතයක් ගොඩනගා ගත්ත කෙනෙකුට විවේකයෙන් සංසුන්ව තැම්පත් එහෙම ජීවත් වෙන්න වටපිටාවක් තියෙනවා නම් එවැනි වටපිටාවක ජීවත් වුණාට කමක් නැහැ. හැබැයි එතන නිතරම බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ එතනත් මේ ගැහැටට මේ දුෂ්කරතාවයට ලක් වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ අවබෝධයෙන් ඒ ශක්තිමත් භාවයෙන් ඉන්නවා නම් අපිට මෙතන හිටියත් එතන හිටියත් ප්‍රශ්නයක් නෑ. නමුත් මේකෙන් කියවෙන්නේ නැහැ කිසියම් ගැටලුකාරී වටපිටාවක අපි දැඩි දුෂ්කරතා විඳින්මින් ඉන්න ඕනේ කියලා එහෙම අදහසක් නැහැ බුදුදහම. එතකොට ඒක නිකන් අත්කිලමතාන යෝගයට යනවා වගේ දෙයක් වෙනවා. ඔතන තමයි අර මජ්ක්‍ධිමා පටිපදාව කියන දේ තියෙන්නේ. අපි මජ්ක්‍ධිමා පටිපදාවේ ලක්ෂණය තමයි තේරුම් අරගෙන අවබෝධ කරගෙන හොඳ පුහුණුවකින් යුක්තව කටයුතු කරන්න. ඉතින් ඒක නිසා එවැනි තැනකින් වෙනත් තැනකට ඉවත් වීම තමන් මොන අදහසින් ඉවත් වෙනවද කියන එක තමන් තමයි දන්නේ. ඒක නිතරම ආර්ය ප්‍රතිපදාවට එකඟව ගියාම කිසිම ගැටලුවක් නැහැ. හොඳටම අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං. ඒකම තව ප්‍රශ්නයක් මම ඒකටම අනුරූපව අහන්නම් ස්වාමීන් වහන්සේ. මේ දැන් අපි තව උදාහරණයක් ගත්තොත් සොරකම් කිරීම සම්බන්ධයෙන්. දැන් ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් ගිහිගේ අතහැරලා කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් ඉන්න කියලා තැනකට ගිහිල්ලා එතන දැන් අර මං කියපු උදාහරණෙම වගේම ඔබ වහන්සේකට හොඳට තේරුම් කරලා දුන්නා. නමුත් දැන් සොරකම් කිරීම සිද්ධ වෙනවා විකටම. එතකොට ස්වාමීන් වහන්සේ එතන තියනවා නම් යම්කිසි විනය නීති පද්ධතියක් ඒ රාමුව තුළ ඒ කෙනා ඒ සොරකම් කිරීමෙන් හුඟක් දුරට වැළකෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? සම්මාදිට්ඨියෙන් ඉන්න පුද්ගලයාගේ දේවල් ගන්නෙ නැති වෙන්න. ඒ විනය නීතිය තියෙනවා නම් එතන තදින්ම අර දේවල් වලින් වැළකීමක් සිද්ධ වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක ඇත්ත. දැන් අපි සාමාන්‍ය ලෝකේ කොහොමදත් විනය නීති පනවගෙන තියෙනවනේ. නීති සිවිල් නීති පනවගෙන තියෙනවා. පොදුවේ රටක් හැටියට ගත්තම ඊළඟට ඒ ආයතනික ඒ තැන්වලට සුවිශේෂ ආචාර ධර්ම පනවගෙන තියෙනවා. ඒවා අනිත් අයට දැනුවත් කරලා මේ විදිහට කටයුතු කරන්න කියන ඒ දැනුවත් කිරීමක් තියෙන. ඒ ඔක්කොම ඇත්ත. ඒක නැහැ නෙමෙයි. නමුත් ඔතෙන්දී අර විනය තුල ඉන්න කටයුතු කරන අය ඉන්න තැනක අපිට ගැටලුවක් නෑ. කල්යාණ මිත්‍ර සමාජයක ගැටලුවක් නෑ. අපිට එහෙම කල්යාණ මිත්‍ර සමාජයකම ජීවත් වෙන්න ඉඩක් නැහැ මේ ලෝකේ.
අපි කල්‍යාණ මිත්‍රයන් එක්ක වාසයට හොඳයි. එහෙම තැනක් හොයාගන්න එක. නමුත් අපි නීති රීති පනවලා තිබ්බත් ඒ තැන් වලට එන පුද්ගලයෝ ඒ තැන් වලට එකම පුද්ගලයක් නොවෙන්න පුළුවන් නේ. තව කෙනෙක් එන්න පුළුවන්. ඒ නීති රීති වලට අනුගත නොවි කටයුතු කරන්න පුළුවන්. ඔතෙන්දි තියෙනවා කාරණා දෙකක්. මම පෞද්ගලිකව අනුගමනය කරන දෙයක් තියෙනවා. එකක් තමයි මම පෞද්ගලික දේපල මේ එකක් රැස් කරන එක අඩු කරලා තියෙනවා. එතකොට ඒක දැන් මගේ ස්ථානේ මම උදාහරණයක් සඳහන් මැදුර ගත්තොත් මම මුගක්ම උත්සාහ කරලා තියෙනවා මේ එහෙම අර වටිනා දේවල් රැස් කිරීම අවම කරන්න. අත්‍යවශ්‍ය දේ විතරක් තියාගන්නවා. එතකොට දැන් මෙතන හොරකම් කෙනෙකුට වුණත් හොරකම් කරන්න දෙයක් බැලුව බැලමට නැහැ. එතන තියෙන්නේ අර අපිට අත්‍යවශ්‍යයෙන් තියෙන දේ විතරයි. එතකොට ඒක එක ක්‍රමයක්. මම මේ කියන්නේ නීති රීති පවතින ඕන යම් තැනක ඒක ගැන අපි 100% එකඟයි. ඕන තැනක විනයක් තියෙන්න ඕන. විනයක් නැතුව කටයුතු කරන්න බැහැනේ. නමුත් අපේ පැත්තෙන් ආර්ය ශ්‍රාවකයන්ගේ ප්‍රතිපදාව පැත්තෙන් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීපු සමහර දේවල් හරිය වැදගත්. හුඟක් වටිනාකම් කියන දේවල් ජාත රූප රජත විශේෂයෙන් මේ ජාත රූප රජත ප්‍රමාණාත්මකව වැඩි කරන්නේ නැතුව අඩු කරගන්නවා. අඩු කරගත්තම දැන් හොරකමකට තියෙන ඉඩ අඩුයි. ඊළඟට අපි ළඟ තියෙනෝනේ අත්‍යවශ්‍යයෙන් අපිට අත්‍යවශ්‍ය නිසා අපි රැස් කරගෙන තියෙන යම්කිසි භෞතික දෙයක්. ඒකත් නිතරම අපි පාවිච්චි කරනකොට අර මේක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්, අහිමි වෙන්න පුළුවන් කියන ඒ හොඳ මානසිකත්වයෙන් අපි ඒක පාවිච්චි කරනවා. අපේ පැත්තෙන්. හැබැයි අර යම්කිසි තැනක තියෙන විනය මේ විදිහට මේවා ගන්න, මේවා පරිහරණය කරන්න කියන විනය තියාගන්න. මම ඔකට අත්දැකපු හොඳ සිද්ධියක් කියන්න. මේක කොච්චර දුරට මේ ගැටලුව තේරුම් ගන්න ඔයත්තන්ට මේක උපකාරී වේවි. මම මේ අපි ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක මම භාවනා පුහුණුවට යනවා හැම මාසයකට සැරයක්. එතන ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්න උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඉන්නවා, සාමණේර ඇත්තොත් ඉන්නවා, ඉතින් ගිහි අයත් ඉන්නවා. දැන් මේ භාවනා පුහුණුව දවසට ගිහි ඇත්තොත් ඉන්නවා. මෙතන ඉන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බෝඩ් කීපයක් ලියලා තියලා තියෙනවා ඒ ස්ථානයේ. එක තැනක එක බෝඩ් එකක තියෙන මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා සඳහා වෙන් කර ඇති දේවල් කියලා. ඒක එතන ඒ කුඩා පුවරුවක් ලියලා වෙන් කරලා තියෙන. එතකොට ඒවා අනිත් අය ගැනීමෙන් වළකින්න කියන එකනේ එතන කියලා තියෙන්නේ. ඊළඟට මේවා මේ සෙසු අයට ගිහි ඇත්තන්ට කැපයි කියලා එහෙම වෙන් කරලා සඳහන් කරලා තියෙන කිසියම් මේ ආහාර ද්‍රව්‍ය මේ වගේ දේවල්, කිලම්පසට ගන්න දේවල් වගේ දේවල්. ඉතින් දවසක් අපි ගිය වෙලාවක පොඩි රණ්ඩුවක් මෙතන. මොකද අර උපසම්පදා විශ්වනාංශේලාට කියලා වෙන් කරලා තියපු එකෙන් උපසම්පදා නොවන කෙනෙක් අරගෙන. ඒතර දැන් මේ සායනාංශේ මේකට තැහෙන උරණ වෙලා දැන් මේක ප්‍රශ්නයක්. ඊට පස්සේ මට තේරුණා මේ ස්වාමීන් වහන්සේගේ මේ දෝෂය තියෙන. උන්වහන්සේ උපසම්පදා වුණත් මේ විනය පවත්වාගෙන යන්න උත්සාහ කරත් උන්වහන්සේ තුල ලොකු දෝෂයක් තියෙනවා. ඒ තමයි මේ උපසම්පදා විශ්වනාංශලාට කියලා වෙන් කරලා තියලා තියෙන දෙයක් වෙන කෙනෙක් ගන්න පුළුවන්. වෙන කෙනෙක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. ඒක දෙන්නත් පුළුවන්. අපි හිතමු වෙනත් කෙනෙකුට විලම්පස එකක් හදාගන්න අවශ්‍ය දෙයක් නැහැ. එතකොට උපසම්පදා විශ්වනාංශලාට කියලා වෙන් කරලා තියෙන ටික ඒවා තියෙනවා. දැන් මේ වෙලාවේ මොකද්ද දහම මොකද්ද? දහම නම් අර ටික අර අනිත් අයට දෙන්න ඕන. දීලා එයාට ඒක එතකොට ඒක අවසරයක් ඇතුව දෙන්නත් පුළුවන්, අවසරයක් ඇතුව ගන්නත් පුළුවන්. හැබැයි මෙතන වෙලා තියෙන්නේ අවසරයක් නැතුව ඒක අරගෙන. නමුත් අවසරයක් නැතුව ගැනීම සිද්ධ වෙන්න පුළුවන් නේ.
දැන් මෙතන හොඳට ඒ ස්වාමීන් වහන්සේ හොඳට ඒ විනය කියලා දීලා ඊට අදාළ නාම පූර්වකුත් දැන්වීම් පූර්වකුත් සකස් කළා. ඒ බාණ්ඩ තියෙන තැන ඒක තියලා දැනුවත් කරලා ඒ දේවල් හොඳට කරලා තියෙනවා. හොඳට විනය පවත්වාගෙන යෑමට උන්වහන්සේ අපි ඒක ප්‍රශංසනීය කාරණයක්. ඒකට අපි අතිශයින් ගරු කරනවා. ඉතින් මම ඒ වෙලාවේ අනිත් අයටත් කිව්වේ ස්වාමීන් වහන්සේ මේ ආයතනයේ විනය පවත්වාගෙන යාමට ලොකු උත්සාහයක් දරනවා. කවුරුත් ඒකට එකඟ වෙන්න ඕන, කැමති වෙන්න ඕන. ඒක බොහොම හොඳ දෙයක්. ඒක නිසා විනය එතනින් යමක් ගන්නවා නම් ස්වාමීන් වහන්සේගේ අවසරයටම ගන්න. ඒ වෙන් කරලා තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා පිළිගන්නකො නිසා හරි මොන හරි ඔය තියෙන යම් ස්වාමීන් වහන්සේලාගේ යම් මේ ආපත්‍ය අනාපත්‍ය කියලා පැත්තක් තියෙනවා. ඒක නිසා ඒ පිළිගන්නකො දේවල් එතන වෙන් කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් ඒක ගන්නවා නම් ඒක අවසර ඇතුව ගන්න එකනේ විනය. නමුත් අනවසරයෙන් ගත්තා. මම හැබැයි ස්වාමීන් වහන්සේට පෞද්ගලිකව කුටියට එක්කගෙන ගිහිල්ලා දැඩි ලෙස අවවාද කරා. ඔබ වහන්සේ විනය පවත්වාගෙන යන්න ගියාට ඔබ වහන්සේ ධර්මය දන්නේ නැහැ. උන්වහන්සේ ටිකක් ඒකට මාත් එක්ක පළමුවෙන් උරන උනා. මොකද්ද ඔබ වහන්සේ කියන්නේ? මං කිව්වා මෙතන බෝඩ් එකක් තියලා යමක් ගන්න එපා කියලා අපි ඒක පුරුදු කරලා තියෙන්න පුළුවන්. නමුත් ධර්මයේ මොකද්ද? ධර්මතාවය මොකද්ද? ඕනම වෙලාවක ඒක අනවසරයෙන් ගන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාව ධර්ම. ඇයි ඒක තේරුම් අරගත්තේ නැත්තේ ඔබ වහන්සේ? විනයට වැටිලා විනය දැඩි ලෙස අරගෙන විනය උපාදාන කරගෙන හිටියා මිසක ධර්මයේ තේරුම් ගත්තේ නැහැ. එහෙනම් ඒක තේරුම් ගන්න කියලා. හැබැයි උන්වහන්සේ ඒක තේරුම් ගත්තා ඊට පස්සේ. විනය පවත්වාගෙන යන්නේ. ඒක අපි හැමෝම ගරු කරනවා. විනයක් අවශ්‍යයි යම් තැනක යහපැවැත්මට. හැබැයි ධර්මයේ තුලදී අපිට කියන්නේ මොකද්ද? ඕනම වෙලාවක ඕනම මොහොතක විනය කඩ වෙනවා. අන්න විනය කඩ වුණු වෙලාවේ කලබල නොවි ඉන්න, කෙලෙස් උපද්ද ගන්න නැතුව ඉන්න, දඬු කරගන්න නැතුව ඉන්න හැකියාව තමයි ප්‍රධානී තියෙන්නේ. ඒ හැකියාව උන්වහන්සේට තිබ්බේ නැහැ. උන්වහන්සේ දැඩි ලෙස දෝෂ කලබල වෙලා මේ තරහ ගිහිල්ලා අන්තිමට මේ අයට බැනවදින තත්ත්වයටපත් වුණා. එතකොට ජීවිතේ බේරගත්තද නැහැ? ආර්ය ජීවිතේ බේරගත්තද නැහැ? එහෙනම් මෙතන තමයි වැදගත් දේ. අපි විනය හැමතැනම විනය අගය කරන්න ඕන, විනය පවත්වා ගන්න ඕන. විනය හරිම වැදගත්. මහා කාශ්‍යප හඳුරු පළවෙනි සංගායනාව කරද්දී භික්ෂුන් වහන්සේලාගෙන් අහුවා අපි මොකක්ද ඉස්සරලා ගන්නෙ? ධර්මයේ ගන්නවද විනය ගන්නවද? එයාම එක මොන විනයෝ නාම ශාසනස්ස ආයු විනී තිතේ ශාසනං තිතං හෝති. විනය තමයි ඕනම තැනක ආයුෂ වෙන්නේ. ආයුෂ කියලා කියන්නේ යමක් හොඳට කාලයක් තිස්සේ පවත්වගෙන යනවා කියන එකයි. යමක යහපැවැත්ම කියන එකට ආයුෂ කියලා කියනවා. යහපැවැත්මට හොඳට බොහෝ කල් පවත්වාගෙන යන එක. නිකාම් මොහේ පවතිනවා කියන එක බුදුදහමේ ආයුෂ නෙමෙයි. ඒක නිකන් ලෞකික වශයෙන් ආයුෂ කියන්න පුළුවන්. ඉතින් විනයෝ නාම ආයු. ඒ නිසා අපි කොතනත් විනයට ගරු කරන්න ඕන, විනය පවත්වා ගත යුතුයි. ඒක ගැන කිසිම වාදයක් නැහැ. හැබැයි දහමේදී අපිට කියලා දෙනවා විනය අනිත්‍යයි. ඕනම වෙලාවක විනය කඩ වෙන්න පුළුවන්. අන්න අනිත්‍ය කියලා දෙයක් අපි ඉගෙනගෙන තියෙන ඒකත් එක්ක ඉන්න පුළුවන්කම තමයි මේ කියන්නේ. ප්‍රධානයේ ලක්ෂණය තමයි අපි අනිත්‍යං කියලා අනිච්චං කියලා ඉගෙනගෙන තිබුණාට බෑ විනය කඩ වෙච්ච වෙලාව කියලා කියන්නේ විනය අනිත්‍යතාවයට ලක් වෙච්ච වෙලාව. ඒක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි විනය කඩ කිරීමට ඉඩ දෙනවා කියන එක නෙමෙයි. මේ කතා කරන්නේ අපේ පැත්තෙන්. අපි මේ මොහොතේ සංසුන්, මේ මොහොතේ tempat ඉන්න අපිට ශක්තිය තියෙනවා. මේක බොහොම වැදගත් ප්‍රශ්නයක්. විනය පිළිබඳව. මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රවරු විනයට ගරු කරන්න ඕනේ, විනය රකින්න ඕනේ. ඒක ගැන වාදයක් නැහැ. හැමෝම ඒක කරන දෙයක්. කොතනත් අපි විනය ගරු කරනවා. විනය ගරුකයි. විනයානුකූලව අපේ ජීවිත අපි ගත කරන්නේ. බුදු පියාණන් වහන්සේ ඉස්සර වෙලාම අපිට ආභි සමාචාරික ආදි බ්‍රහ්මචාරී වශයෙන් ඊටාම හොඳට විනය කියලා දීලා තියෙනවා. අපි දැන් විනයගතයි.
හැබැයි ධර්මයේදී අපිට බුදු පියාණන් වහන්සේ උගන්වනවා විනය අනිත්‍යයි. විනය අනාත්මයි. අපිට ඕන හැටියටම විනය පවත්වා ගන්න බෑ. විනය අනාත්මයි. විනය විපරිණාමයට ලක් වෙනවා. සමහර විනය නීති රීති කල්යත්තියක් ඒවා වෙනස් වෙනවා. නේ විනය ඇති වුණා වගේම නැතිලා යනවා. විනය හේතුඵලයක්. ඒ දැක්මෙන් හිටියොත් විනය පවතිනකොට උද්දාම වෙන්නවත් විනය කඩ වෙනකොට චංචල වෙන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් මම හිතනවා ඕක මතු කර ප්‍රශ්නේ හුඟක් වැදගත්. අපි කොහොමද කොහොමද අපි පදන් වීර්යය පවත්වාගන්නේ? උප්පන්නානං අකුසලානං ධම්මාන. හටගත් අකුසල ධර්මයක් මේ විනය කඩවීමක් කියලා කියන්නේ. කොහොමද අපි ඒක දුරු කරන්න කටයුතු කරන්නේ? එක පැත්තකින් අපි විනය සකස් කරනවා, අනිත් පැත්තෙන් අපි විනය කඩවීම නිසා අපි තුල කිසියම් ආකාරයක චංචල වීමක්, කලකිරීමක්, දුකක්, සියුම් අකුසලයක් හටගත්තා නම් අන්න ඒක බැහැර කරගන්න අපි වෑයම් කරනවා. එහෙම වුණොත් තමයි මේ දෙපැත්තම අපි දිනුවා වෙන්නේ. එක පැත්තකින් අර කඩවුණු විනය අපි හැමෝම සාකච්ඡා කරලා එකඟ වෙලා ඒක සකස් කරනවා. එහෙම බැරි නම් අපි මෙහෙම කරමු. බුදුරජාණන් වහන්සේ එහෙමනේ. පළවෙනි මූල ප්‍රඥප්තිය පළවෙනි විනය ශික්ෂාව පනවල ටික කාලයක් යනකොට පේන ඒකේ දුෂ්කරතාවයක්. එහෙනම් අපි මෙහෙම කරමු කියලා සංශෝධනය කරලා විනය පවත්වාගෙන යනවා. එහෙමයි ක්‍රමය. හැබැයි විනය කඩවුණු කඩකල කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කම්පා වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ, නොසන්සුන් වෙන්නේ නැහැ. ඒකයි අපේ ආර්ය ප්‍රතිපදාව. ගොංගාක් වැදගත් අපේ ආර්ය ජීවිතේ පවත්වාගෙන යන. විනය කඩවීම වලට අපි ගොඩාක් ලක් වෙනවා. අපි හුඟක් මහන්සි වෙලා විනය පවත්වාගෙන යනවා. විනය නීති රීති හඳුන්වලා දෙනවා. දැන් මේ දවස්වල ගත්තොත් අපි ඒකට හුඟක් මුහුණ දෙනවා. මේ කොරෝනා අර්බුදයට හුඟක් විනය නීති රීති අපි හඳුන්වා දීලා තියෙනවා. ඊයේ ලංකාවේ අන්තිමට ගැසට් එකක් නිකුත් කරන්න සිද්ධ වුණා. ගැසට් නිවේදනයක් ඊයේ ඇමතිවරයා විසින් සකස් කෙරුවා. ඒ මොකටද? විනය. දැන් කියනවා මෙච්චර දඩ ගහනවා මේ විදිහට හිරිය දානවා. හැබැයි ඒ මිනිස්සු විනය රකින්න නැතුව කටයුතු කරනවා. අන්න එතෙන්දි තමයි ඒක තමයි ඇක්සිඩන්ට් එක. ඒක තමයි අනතුර. මේ අනතුරට 100% විවෘතයි. ඕනෑම මොහොතක අපි සකස් කරපු විනය පද්ධතිය වේවා, එහෙම නැත්නම් වෙනත් කෙනෙක් නිර්මාණය කරපු විනයක් වේවා, ආර්ය විනය තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වා දීපු මේ අතිශ්‍රේෂ්ඨ විනය සමහරු නින්දිත විදියට කඩ කරන, තුච්ච විදියට කඩ කරන. තමයි බෞද්ධය කියන අය එහෙම කරනවා. ඉතින් ආන්ගේ වෙලාවේ අපි කොහොමද මේ පදානියන්ගේ රකින්නේ? ඒකයි වැදගත් වෙන්නේ. හොඳයි මේ ප්‍රශ්නේ. අනේ බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහොම ලස්සනට අපිට ඒ ප්‍රශ්නයට උත්තර සපයුවා. ඔබ වහන්සේට බොහොම පිං. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. සංඛාර කියන වචනය දැන් කීපයක මට අහන්න ලැබුණා මේ පොතපතින්. ඒක සමහරක් තැන්වල එක විදිහට අර්ථ දක්වනවා. ඒ වගේම පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා කියනකොට එතනත් සංකාර කියන වචනේ තියෙනවා. ඒ වගේම තව තැන්වල තව විදිහට තියෙනවා. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව්. සංඛාර කියන වචනේ මූලික තේරුම, මූලික අර්ථය සකස් වීම කියන එකයි. සකස් වීම, සකස් කිරීම කියන දෙවිදියටම අපි ඕක පැහැදිලි කරනවා. සකස් වීම කිව්වම හේතුඵල ධර්මානුකූලව, ඒ කියන්නේ අපේ මැදිහත් වීමක් නැතුව, ඒ කියන්නේ පුද්ගලයාගේ මැදිහත් වීම, පුද්ගලයා කියන එකෙන් අදහස් කරන්නේ මේ තමන්ගේ මැදිහත් වීමක් නැතුව නමුත් යම් යම් දේවල් සකස් වෙනවා. දැන් මම සරල උදාහරණ වලින් කිව්වොත්
දැන් මේ අපේ වටපිටාවේ ගත්තොත් කොච්චර ගස් කොළන් හැදෙනවද? එතකොට ඒවා හැදිලා පැවතිලා නැති වෙලා යනවා. එතකොට දැන් මගේ මැදිහත් වීමක් නැහැ. ඒවට මම ඇට දාන්නෙත් නැහැ, මම වතුර දාන්නෙත් නැහැ, මම ඒවට පෝර දාන්නෙත් නැහැ, මොකවත් නැහැ. හේතුඵල ධර්මානුකූලව මේ බීජ වැටිලා මහ පොළොවට තෙතමනය ආශ්‍රය කරගෙන මහ පොළොවේ තියෙන සාරය උගාගෙන ශාක හැටියට හැදිලා කලක් පැවතිලා නැති වෙලා යනවා. කිසියම් ආකාරයේ සකස් වීමක් සකස් කිරීමක් අපේ මැදිහත් වීමක් එතන නැහැ. නමුත් සිද්ධ වෙනවා. ඒවට අපි කියනවා සකස් වීම සංකාර කියන එකට ඒක ඇතුළත්. තව කොටසක් තියෙනවා අපි හිතාමතා කරන දේවල්. හිතාමතා අපි අපේ මැදිහත් වීමක් ඇතු. දැන් කාය සංකාර කිව්වම කය මෙහෙवला කරන දේවල් තියෙනවා. සකස් කිරීම තියෙන. දැන් අපි නිර්මාණය කරපු ගොඩනැගිලි මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු යාන වාහන අර මහ පොළොවේ අර අපි කලින් කිව්වා වගේ ඇට වැටිලා පැලවෙලා සකස් වෙලා යන්නේව නෙමෙයි. අපි හිතලා මතලා කල්පනා කරලා සැලසුම් කරලා තමයි ඒක සකස් කරන්නේ. යම් කිසි ද්‍රව්‍යයක්, භාණ්ඩයක්, වස්තුවක්, සේවාවක් මොකක් හරි අපි හිතලා මතලා සකස් කරනවා. ඒකත් සංස්කාරයක්, සකස් කිරීමක් එතන. ඒකත් හේතුඵල ධර්මානුකූලව සකස් වෙනවා. එවැනි සකස් කිරීම තුනකට ගොනු කරනවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාර කිව්වම කය මෙහෙवला කිසියම් ආකාරයකට යම් යම් දේවල් සකස් කරන හිතලා මතලා. ඊළඟට වචී සංකාර කිව්වම හිතාමතා වාචික ප්‍රකාශන කරනවා. කටින් නැත්නම් ලියනවා අතින් වාචික ප්‍රකාශන. වචී සංකාර. ඊළඟට චිත්ත සංකාර. හිතින්ම යම් යම් දේවල් සැලසුම් කරන්න පුළුවන් නේ අපිට. එහෙම පුළුවන්. හිතලා මතලා මම මේක මෙහෙම කරන්න ඕන, මේ විදිහට කරන්න ඕන, මේ විදිහටයි මේක දෙන්න ඕන, මෙහෙමයි ගන්න ඕන, මේ විදිහටයි මේක නිර්මාණය කරන්න ඕන ආදී වශයෙන් කියලා චිත්ත සංකාරයේ සිටිවිලි පැත්තෙන් සකස් කිරීම තියෙනවා. එතකොට ওই විදිහට අපි හිතාමතා සකස් කරන දේවල් අපි සංස්කාර, කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර වශයෙන් තුන් විදිහකට සකස් කරනවා. සකස් කරන. ඒකෙත් සකස් වීම කියලාත් පැත්තක් පෙන්වනවා. දැන් සමහර අපි කයින් කරන වැඩ නැත්නම් කයේ සිදුවෙන දේවල් අපි හිතාමතා කරන ඒවා නෙවෙයි. දැන් උදාහරණයක් ඇටියට හුස්ම ඇතුල් වෙන පිට වෙන ක්‍රියාවලිය අපි හිතාමතා කරන වැඩක් නෙවෙයි. ඒකට කාය සංකාර කියලා හඳුන්වලා තියෙනවා. ආස්වාස ප්‍රස්වාස කාය සංකාරා. ආස්වාස ප්‍රස්වාස හැබැයි හිතාමතා කරන එකක් නෙවෙයි. කෙරෙන දෙයක්. කරන දෙයක් නෙවෙයි. අපි සමහර වෙලාවට හිතාමතා හුස්ම ගන්න වෙලාවලුත් තියෙනවා. අපි දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා පරීක්ෂා කරනකොට යා කියනවා හොඳට හුස්ම ගන්න. ආයෙම ගන්න. එතකොට නම් අපි හිතලා මතලා හුස්ම ගන්න. එතකොට කරන දෙයක්. හැබැයි බොහෝ වෙලාවට හුස්ම ක්‍රියාවලිය කෙරෙන දෙයක්. කරන දෙයක් සහ කෙරෙන දෙයක් දෙකටම සංකාර කියන වචනේ පාවිච්චි කරනවා. වචනත් එහෙමයි. සමහර ගාක් වචන කියවෙනවා. සමහර ඒවා අපිට හොඳට හිතලා මතලා කියන. වචී සංකාරය. එතකොට කියවෙනවා කියනවා. එතනක් තියෙනවා කරන සහ කෙරෙන කියන ලක්ෂණ. සකස් වන සහ සකස් කරන ලක්ෂණ. සිතවිලි සමහර ඒවා අපිට අපි හොඳට හිතනවා. සමහර ඒවා හිතෙනවා. එතකොට එතනක් තියෙනවා සකස් වෙන සහ සකස් කරන ලක්ෂණ. එතකොට සංකාරයේ තියෙනවා ඔය හිතාමතා සකස් කරන සහ සකස් වෙන. එතකොට සංකාර කියන එකේ මූලික අදහස සකස් වෙනවා කියන එක, සකස් කරනවා කියන සැකසීම, සකස් වීම. මොනවද සකස් වෙන්නේ? එතෙන්දි බෙදලා පෙන්නන්න වෙනවා අපිට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර.
කායික ක්‍රියාව සකස් වෙනවා නැත්නම් සකස් කරනවා හිතාමතා. වචනේ හිතාමතා ප්‍රකාශ වෙනවා නැත්නම් ප්‍රකාශ කරනවා. සිතවිලි හිතාමතා ඇති කරගන්නවා නැත්නම් සිතවිලි ඇති වෙනවා. ওই විදිහට ඔය සියල්ලම එකට ගත්තම සබ්බේ සංඛාරා කියලා කියනවා. සියලු සංස්කාරයෝ කියන වචනෙට ගන්නෝ ඔය ඔක්කොම. හැබැයි උතනින් අපි ධර්ම මාර්ගයේදී වග වෙන්නේ මේ සකස් කිරීම වලට විතරයි. සකස් වීම වලට අපි වග වෙන්නේ නැහැ. සකස් කිරීම වල තියෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඒවයි තියෙනවා අකුසල සංස්කාර කොටස. අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ. අවිද්‍යාව නිසා අකුසල කාය සංකාර කෙරෙනවා. අවිද්‍යාව නිසා අකුසල වචී සංකාර කෙරෙනවා. අවිද්‍යාව නිසා අකුසල මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර කෙරෙනවා. අන්න ඒකට අපි වග කියනවා. ඒකට අපි වග කියන්න ඕනේ. ඒකටයි අවිද්‍යාව දුරු කරන්නේ. අවිද්‍යාවයත් ඒ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියලා කිව්වේ ඒක. ඔතෙන්ට විතරයි අපි වග කියන්නේ. ආර්ය ශ්‍රාවකෙක් හැටියට සංඛාර වලින් වගකීම තියෙන ඔතෙන්ට විතරයි. ඒත් අපි සංඛාර කියන්නේ මෙන්න මේක. සකස් වෙන, සකස් කරන දේවල්. සබ්බේ සංඛාරා කියන්නේ ඒ ඔක්කොම. හොයින් අපි තෝරලා බේරලා ගන්නවා සකස් කරන දේවල්. මොනවාද? හිතාමතා. හිතාමතා කරන දේ, හිතාමතා කියන දේ, හිතාමතා තවදුරටත් හිතින් හිතන සැලසුම් කරන ප්ලෑන් කරන දේ. අන්න ඒකට අපි වගකීමක් දරන. අර වයින්ොත් සංස්කාර වලින් දුක එනවා. අපි හිතාමතා නොකර අර අපි හිතමු අර මුලින් මං කියපු උදාහරණ බීජ වැටිලා ගස් පැලවෙනවා කියලා. ඒක ඔය අතරේ කටු ගස් පැලවෙනවා. ඉතින් කටු ගහ පැලවෙලා තියෙනවනම් අපි ඇවිදගෙන යනකොට අපේ කකුලේ කටු වෙනවා. නම් දුස්වරතාවයකට අපි ලක් වෙනවා. ඒකට කරන්න දෙයක්. කාලගුණ දේශගුණ විෂම වෙනකොට ඒකත් යම් කිසි සංස්කාරයක්. ඒ වයින් අපිට බලපෑමක් තියෙන්නේ නැත්නම් අපි ඒකට උපේක්ෂා වෙනවා. ඒකට කියන සංඛාර උපේක්ඛා ඥානය කියලා. සංස්කාරවල යථා ස්වභාවය තේරුම් අරගෙන සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දැකලා සංස්කාර ගැන උපේක්ෂාවක් ඇති කරගන්න. ඊළඟට අපි අර හිතාමතා කරන අකුසල සංස්කාර ඒක නතර කරගන්න. අකුසල කාය සංකාරේ, අකුසල වචී සංකාරේ, අකුසල චිත්ත සංකාරේ නතර. ඕක තමයි සංඛාර සහ සංකාර පිළිබඳ අපේ ප්‍රතිපදාව. මම හිතනවා ඔබතුමීට මේක දැනට ප්‍රමාණවත් වෙයි කියලා. තේරුණා ස්වාමීන් වහන්සේ, හොඳටම තේරුණා. ඔබ වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. හොඳයි, එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවට ගත හැකි කාලේ නිමා වෙලා තියෙන නිසා අපි දහම් හමුව නිමා කරමු. එතකොට අදත් අපි උත්සාහ කළේ මේ ප්‍රධානය පිළිබඳව ප්‍රධාන අංග පිළිබඳ සාකච්ඡාව කරන්නට. එහිදී විශේෂයෙන් මේ අපි මේක මාතෘකා කරගෙන තියෙන අනිශ්චිත විහරණය කියලා. අපි බොහෝ කුසල් වඩාගෙන ඉන්නේ නැත්තෝ මේ වන විට. දැන් මේ කුසල් පරිහරණය කරන අවස්ථාව, භාවිත කරන අවස්ථාව භාවිත කරන්නේ මොකටද? අර අනිශ්චිත විහරණය. නොඇලී නොගැටී නොමුලාව ජීවත් වෙන. කොටින්ම අපේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව අපි ගොඩනගා ගත්ත එක ඒක වෙනස් නොවි නැත්තම් ඒක කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව පවත්වාගෙන යන්නට දරන උත්සාහයක් මේ කරන්නේ. ඒක තමයි ප්‍රධාන කියන්නේ. ඉතින් ওই විදිහට අපි ප්‍රධානී අංග තවදුරටත් ටිකක් ඉදිරියට සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඉතින් වෙනදා වගේම මේ දහම් හමුවට එකතු වෙලා ශ්‍රවණය කිරීමෙන්, සාකච්ඡාවට සම්බන්ධ වීමෙන්, අදහස් උදහස් දැක්වීමෙන්, ප්‍රශ්න ආදී ඉදිරිපත් කිරීමෙන් අපේ ධර්ම සාකච්ඡාව
සාර්ථක කරගන්න නන්නයුරින් උදව්පකාර කළ දුරින් ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී මේ යහපත් කාර්යයට සම්බන්ධ වුණු හැම දිනාටම අපගේ ගෞරවයත් කෘතවේදීත්වයත් කල්යාණ මිත්‍රත්වයත් පළ කරමින් දහම් හමුව නිමා කරනවා. මේන් අපි ලබා ගන්නා වූ ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම අපි මේ ලබාගෙන තියෙන උතුම් මනුෂ්‍ය ජීවිතය තුළදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් යුතුව අපි අදත් අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.